හොඳයි. ආයුබෝවන් ජනතාව හැමෝටම කට්ටිය හැමෝටම ඇහෙනව නේද? හරි. පහුගිය සතියේ අපි සාකච්ඡා කිරීම අවසන් කරා අපේ දෙවනි පාඩම ව්‍යාපාර ව්‍යාපාර පරිසරයේ පාඩම අපි අවසන් කරා පාස් පේපර්ස් ටිකත් ඔක්කොම ඉවර කරලා. ඉතින් අද දවසේ අද දවසේ අපිට ආරම්භ කරන්න තියෙන ළමයි අද අලුත්ම පාඩම බ්‍රෑන්ඩ් නිව් පාඩම ව්‍යාපාර සංවිධාන කියන කොටස. ව්‍යාපාර සංවිධාන කියන කොටස. එතකොට මේ පාඩමේ තියෙන විශේෂත්වයන් කීපයක් තියෙනවා. මේ පාඩමේ විශේෂත්වයන් කීපයක් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. හුඟ දවසකින් නේද ළමයි අත්‍තරම කැමරා එක ඔන් කරේ නේද? පහුගිය සති දෙක තුනක්ම අපිට කැමරා එක ඔන් කරන්නේ නැතුව තමයි පන්තිය කරන්න සිද්ධ වුණේ. ඒ නිසා අද හොඳයි. දැන් අද වැඩ පිළිවෙල කරගන්න පුළුවන්. හරි. හුඟ දෙනෙක් කට්ටිය නේද සර් දැක්කේ නෑ හුඟ කාලෙකින් කී හිටිය. හරි ඔන්න අද ආවිල්ලා ඉන්නවා සර් පේන්න නේද? හරි. ඉතින් අවුලක් නැහැ පෙරම හොඳයි නේ. ඒ මොනමයි සර් කිසි වෙනසක් නැහැ කියලා කියනවා. හරි මම තමයි බං එකයි. හරි. බලන්නකෝ මේ YouTube එකේ live දාන්න නැද්ද කියලා දරුවෙක් අහලා තියෙනවා පුතේ මේ YouTube live දාන්න විදිහක් නැහැ මේ දවස්වල Zoom වලට මේ ගෙවා ගන්න ඩොලර් ප්‍රශ්න තියෙනවා මේ දවස්වල ඒ නිසා ඩොලර් ගෙවා ගන්න පොඩි ගැටලුවක් නිසා මගේ Zoom account එක deactivate ලා තියෙන ළමයි ඒක හදාගන්න ටිකක් අපහසු තත්ත්වයක තියෙන්නේ මේ ඩොලර් අර්බුදය තියෙනකම්. ඉතින් ළමයි ඒ නිසා මේ දවස්වල මම වැඩ කරන්නේ මම වෙන ඊමේල් එකකින් තමයි Zoom එක හදලා මට බාර දීලා තියෙන්නේ. ඉතින් ළමයි මේකෙන් මගේ YouTube එක හරහා live stream කරන්න බෑ. මේක හේතුව මේක රෙජිස්ටර් වෙච්ච එකක් නෙමෙයි නිසා මගේ account එකකින් විතරයි ඒ කියන්නේ මගේ email එකකින් විතරයි ඒක live stream කරන්න පුළුවන්. ඒ නිසා පොඩි අර්බුදයක් තියෙනවා. හරි වැඩි හිතන්න එපා මම කට්ටිය රෙකෝඩින් එක පස්සේ වන්නම්. හරි එහෙනම් වැඩි පටන් ගමු නේ. වැඩි පටන් ගමු. හරි එහෙනම් ළමයි වැඩි ස්ටාර්ට් කරමු. මාතෘකාවටයි අපි කියන්න හදන්නේ ව්‍යාපාර සංවිධාන. අපේ තුන්වෙනි පාඩම ටිකක් වේගින් අපි සාකච්ඡා කරගෙන යමු. මේක අලුත් පාඩමක්. මේක ලස්සන පාඩමක් සහ තොරතුරු ටිකක් වැඩිපුර තියෙන ලස්සන හොඳ පාඩමක් මේක. ව්‍යාපාර සංවිධාන. පුතේ අපි එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ කෙලින්ම වැඩේට බහිමු. මාතෘකාව මොකක්ද? තුන්වෙනි පාඩමේ අපි ඉන්නේ මාතෘකාව ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. පුතේ සංවිධානය වෙන්නේ ඒ කියන්නේ අපි ඔක්කොම කලින් බලමු මොකක්ද මේ සංවිධානයක් කියන්නේ කියලා. අපි ඔක්කොම කලින් බලමු මොකක්ද මේ සංවිධානයක් කියන්නේ කියලා. සංවිධාන කිව්වහම ඔයාලට මේ සංවිධාන කියන වචනේ ටිකක් පුරුදුයි. පාඩම ටිකක් පුරුදුයි. හරි හොඳයි. ඉස්කෝලේ 4 වෙනි පාඩමත් ඉවරයි කියලා දාලා තියෙනවා. එහෙනම් තමයි ඉස්කෝලේ ටිකක් වේගෙන් යයි. ඉස්කෝලේ ටීචර් වල්ලන්න අපි වේගෙන් යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අපේ පාඩුවේ පිළිවෙලට වැඩි කරගෙන යමු. හරි. බලන්න පුතේ. ව්‍යාපාර සංවිධාන ගැනයි මාතෘකාව. පුතේ ව්‍යාපාර සංවිධාන ගැන කතා කරනකොට අපි ඔක්කොම බලමු සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා. පුතේ ඔයාලා පහුගිය කාලෙදී විවිධ දේවල් සංවිධානය කරලා ඇති. සමහරවිට ඔයාලගේ වැඩිහිටියෝ සංවිධානය කරන දේවල් වලට පාසලේ දහම් පාසලේ සංවිධානය කරන දේවල් වලට ඔගොල්ලෝ සහභාගී වෙලා ඇති උදව් කරලා ඇති. එහෙනම් මොකක්ද මේ සංවිධානයක් කියලා කියන්නේ? මොකක්ද මේ සංවිධානයක් කියලා කියන්නේ? අබ්බනෝ මෙහෙම. සමහරවිට ඔයගොල්ලෝ අවුරුදු 30ක් සංවිධානය කරලා ඇති. දරුවෙක් දාලා තියෙනවා උද්ඝෝෂණ සංවිධානය කරලා තියෙනවා කියලා. හරි හරියටම හරි. හරි ඒ වගේ ළමයි විවිධ දේවල් සංවිධානය කරලා ඇති අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ. එතකොට මේ සංවිධානය කරන දේවල් වලට සහභාගී වෙලා ඇති ඒකට උදව් කරලා ඇති. ළමයි අපි මෙහෙම බලමු අවුරුදු 30ක් සංවිධානය කරනවා. දන්සලක් සංවිධානය කරනවා. ත්‍යාග ප්‍රදාන උත්සවයක් සංවිධානය කරනවා. ඔය වගේ පාටි එකක් ඕගනයිස් කරනවා නේද? අපි අතරම සංවිධානයට ඉංග්‍රීසි වලින් කියන්නේ ඕගනයිස් කියලා නේ. සංවිධානය කරනවට කියන්නේ ඕගනයිසින් කියලා. හරි. එතකොට සංවිධානයට කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ ඕගනයිසේෂන් කියලා. ඕගනයිසේෂන් සංවිධානය. සංවිධානයට අපි කියන්නේ ඕගනයිසේෂන් කියලා. හරි හොඳයි. එහෙනම් අපි කතා කරන්නේ ඕගනයිසේෂන් එකක් පිළිබඳව. ඒ කියන්නේ සංවිධානය පිළිබඳව. එහෙනම් මම මෙහෙම කියන්නම්කෝ.
පුතේ මේ ඔය සරලව සංවිධානය කියන එකේ තේරුම තමයි ඒක රාශී කිරීම කියන එක. දැන් නිකන් හිතමු අපි අවුරුදු උත්සවයක් සංවිධානය කරනවා කියලා. අවුරුදු උත්සවයක් සංවිධානය කරනවා. පහුගිය කාලේ තියෙන්නේ නැතිනේ. එතකොට වෙන්නේ නිශ්චිත දවසක් තීරණය කරලා මෙන්න මේ පිට්ටනිය තමයි මෙන්න මේ අවුරුදු උත්සවයේ තියෙන්නේ කියලා අපි ප්ලෑන් කරලා ඒ පිට්ටනියට ඒ නිශ්චිත දවස වෙනකොට ඒ තරඟ කරන්න අවශ්‍ය පිරිස ඒක රාශී කරනවා. තරඟ බලන්න අවශ්‍ය කරන පිරිස ඒක රාශී කරනවා. තරඟ පවත්වන්න අවශ්‍ය කරන උදව් කරන පිරිස ඒක රාශී කරනවා අපි. ඊට පස්සේ ඒ තරඟ කරන්න අවශ්‍ය කරන උපකරණ ටික, භාණ්ඩ ටික, තෑගි ටික, ස්ටේජ් ටික, නේද, මයික්‍රොෆෝන් නැත උපකරණ ටික, හරිද? ඒවා ඒක රාශී කරන වැඩේට තමයි පුතේ අපි කියන්නේ ඕගනයිස් කරනවා කියලා. හරිද? ඕගනයිසින් කමිටි එකක් ඉන්නවා නේද? සංවිධායක මණ්ඩලයක් ඉන්නවා ඒ වැඩේට. එහෙනම් සංවිධානය කියලා කියන්නේ පුතේ ඒ ටික ඔක්කොම ඒ දවස වෙනකොට ඒක රාශී කරලා තියෙන එකට. හරිද? එක්වැස් කරලා තියෙන එකට. එතකොට හරිද? හරි. එතකොට මේ සංවිධානය කියන වචනය තුනේ සරලව තියෙන්නේ එක්වැස් වීම, ඒක රාශී වීම කියන අදහස. එක්වැස් වීම, ඒක රාශී වීම කියන අදහස. හරි. එහෙනම් මෙතනදිත් අපි කතා කරන්නේ එක්වැස් වීමක් ගැන තමයි. හරිද? මිනිස්සු ටිකක් ඒක රාශී වෙච්ච එකක් ගැන. එහෙනම් මෙහෙම කියමු. සරලව සංවිධානයක් කියලා කියන පුතේ ඒක රාශී වූ පුද්ගලයන් සමූහයකට අපි කියනවා සංවිධානයක් කියලා. මම නැවත කියන්නම්. ඒක රාශී වූ පුද්ගලයන් සමූහයකට අපි කියමු මොකක් කියලාද? සංවිධානයක් කියලා. දැන් මට කියන්න අපි අද ඉගෙන ගන්න යන්නේ අවුරුදු 20ක් කරන්න ඒක රාශී වෙච්ච එකක් ගැනද? ඈ පුතේ දන්සලක් දෙන්න එක්රැස් වෙච්ච උන් ගැනද? ත්‍යාග ප්‍රදානෝත්සවයක් කරන සංවිධානය වෙච්ච උන් ගැනද? උද්ඝෝෂණයක් කරන්න සංවිධානය වෙච්ච උන් ගැනද? ඈ ගමේ පළාත් සභාවේ മന്ത്രിවරයාට නැත්නම් පාර්ලිමේන්තු മന്ത്രിවරයාට ගහන්න ඈ ගෙවල් ගිනි තියන්න ලෑස්ති වෙන සංවිධානයක් ගැනද? නෑ නෑ අපි ඒව කරන්න යන්නේ නෑ නේද? හරි. එතකොට ළමයි එහෙනම් අපි කතා කරන්න යන්නේ ඒ සංවිධාන ගැන නෙවෙයි. මොන සංවිධාන ගැනද? අන්න හරි. ව්‍යාපාර සංවිධාන ගැන. එහෙනම් අපි කතා කරන්නේ මොකක් සඳහා ඒක රාශී වෙච්ච පිරිසක් පිළිබඳව? මොකක් කරන්න ඒක රාශී වෙච්ච පිරිසක් පිළිබඳව? අන්න හරි. ව්‍යාපාර කටයුත්තක් කරන්න, ව්‍යාපාරයක් කරන්න, බිස්නස් එකක් කරන්න ඒක රාශී වූ පුද්ගලයන් සමූහයක් පිළිබඳවයි අපි කතා කරන්නේ. පැහැදිලිද? හරි. ව්‍යාපාර කටයුත්ත. එනිසා කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒක රාශී වූ පුද්ගලයන් සමූහයකට අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. හරි. බලන්න පුතේ මේ විදිහට. හරි. අපි මේ විදිහට බලමු. මම පළවෙනිට කියනවා ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා. තාපාරක් කියන මාත් එක්ක කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒක රාශී වූ පුද්ගලයන් සමූහයක් අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ කියලා. පුතේ තාපාරක් කියන්නේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් ආවේ නෑ බා මාත් එක්ක කියමු ගෙදර ඉඳන්. කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා කොකෙල්ල කියන්නේ ඉක්මනට. කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒක රාශී වූ පුද්ගලයන් සමූහයක් අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් ලෙස. ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ කියලා කියනවා. හරි. අපි ඒත් එක්කම මට කියන්න පුතේ අපේ පිටු අංක කීයද අපි ඉන්නේ? පිටු අංක කීයද අපි ඉන්නේ? පොඩ්ඩක් එකක් බලාගෙන යමු. පිටු අංක 23 නේ 23. ඉතින් මම ටියුට් එක ඩිස්ප්ලේ කරන්නම් විනාඩියකට යතන. ටියුට් එක ඩිස්ප්ලේ කරලා අපි ඉස්සරහට යමු. හරි. මම විනාඩියකට ටියුට් එක ඩිස්ප්ලේ කරන්නම්. හරි. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. අපිනේ පිටුවක 21 තමයි ඒක විස්තරේ තියෙන්නේ. හරි. ඉස්සර ළමයි කෙටි විස්තරයක් තියෙනවා ඒක එමෙට කියව ගන්න. අපි මේ පාඩමේ යටතේ කතා කරන්න තියෙන ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. බලන්න අංක 1 ව්‍යාපාර සංවිධාන පිළිබඳ හැඳින්වීම කරන්න තියෙනවා අපිට. ව්‍යාපාර සංවිධානය කියන්නේ මොකක්ද කියලා මුලින්ම හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය. අපි මුලින්ම අද හැඳින්වීම අවසන් කරනවා. ඊට පස්සේ වර්ගීකරණයත් අද දවසේ අපි ඉවර කරනවා. හරිද? ඊට පස්සේ ලබන සතියේ කතා කරන්න පටන් ගන්න කෙලිම තනි පුද්ගල ව්‍යාපාර පිළිබඳව. ඊට පස්සේ දෙවෙනිට කතා කරනවා හවුල් ව්‍යාපාර ගැන, සංස්ථාපිත සමාගම්,
සමූපකාර සමිති සංවිධාන රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු ගැන තමයි අපිට මේ පාඩමේ ඉදිරියේදී සාකච්ඡා කරන්නට තියෙන්නේ. හරි ඒකෙන් පළවෙනි දෙක අද පළවෙනි අනුමාතෘකා දෙක අද දවසේ ඉවර කරනවා. හරි බලන්න. එහෙනම් පිටුවංක 23 තියෙනවා කෙලින්ම මෙන්න මෙතන ව්‍යාපාර සංවිධානයක නිර්වචනය කෙලින්ම දීලා. හරි ඒ නිසා මේක අපිට නැවත ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. හරි බලමු එහෙනම් මාත් එක්ක. හොඳයි. තා එකපාරක් කියමු. ලියන්න නැති නිසා එකපාරක් අපට බලමු. ඒකට කියන්නේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා. උදේ කියමු කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒක රාශී වූ පුද්ගලයන් සමූහයක් ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ. අපි ඒකට කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. ළමයි ඔය කියන ව්‍යාපාර සංවිධාන මේ කියන ව්‍යාපාර සංවිධාන අපි ප්‍රධාන ආකාර තුනකට අපි වර්ග කරනවා. එම ව්‍යාපාර සංවිධාන ප්‍රධාන ආකාර තුනක් යටතේ වර්ග කර දක්වනු ලබයි. අපි මේ කියන ව්‍යාපාර සංවිධාන ටික වර්ග කරනවා ප්‍රධාන වර්ග තුනකට. එහෙනම් බලමු මොනවාද මේ වර්ග තුන කියලා. අපි එහෙනම් බලමු මොනවාද මේ වර්ග තුන කියලා. හරි අංක 1. අංක 1 මම කියන පුතේ අංක 1 අයිතිය අනුව වර්ග කිරීම කියලා. මම නැවත කියන්නම් අංක 1 මොකක්ද? අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. මුලින්ම අපි වර්ග කරනවා ව්‍යාපාර සංවිධාන ඒ ව්‍යාපාරයේ අයිතිකාරයා කවුද කියන එක අනුව. එම ව්‍යාපාරයේ අයිතිකාරයා කවුද කියන එක අනුව අපි වර්ග කරනවා මුලින්ම ඒකට අපි කියනවා අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම කියලා. හොඳයි. ඒකනේ අපි යමු එහෙනම් දෙකට. එක අපි කියනවා අයිතිය අනුව වර්ග කිරීම. එක අයිතිය නා අපි දෙවෙනි එක කියන පුතේ අරමුණ අනුව වර්ග කිරීම කියලා. එක අයිතිය අනුව දෙක අරමුණ අනුව වර්ග කිරීම. වැඩේ ලේසි. ලියන්න එපා කවුරුත් බලාගෙන ඉන්න. අපි මම ලියන්න වෙනව දෙන්නම්. මුලින්ම අපි නෝට් එක ඔළුවට දාගමු. එක අයිතිය අනුව දෙක අරමුණ අනුව. අරමුණ කියන්නේ මොකක්ද? අපි අනාගතයේදී ඉටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අනුව. අනාගතයේදී අපි ඉටු කරගන්න බලාපොරොත්තු වන අරමුණ මොකක්ද කියන එක අනුව අපි වර්ග කරනවා දෙවෙනියට. මුලින්ම අයිතිකාරයා කවුද කියන එක අනුව දෙක අරමුණ අනුව තුන්වෙනි එක අපි කියන පුතේ අංක 3 පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. මොන මානයද බං? පරිමාණය. තවපාරක් කියපල්ලා. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. එහෙනම් වැඩේ ලේසි. ව්‍යාපාර සංවිධානයක් කියලා කිව්වේ මොකක්ද? ළමයි ව්‍යාපාර සංවිධානයක් කියලා කිව්වේ මොකක්ද? එක අයිතිය අපි නැවත කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා කිව්වේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒකරාශී වූ පුද්ගලයන් සමූහයකට. එතකොට ඔය කියන ව්‍යාපාර සංවිධාන ප්‍රධාන ආකාර තුනක් යටතේ වර්ග කරනවා කියලා කිව්වා. එක අයිතිය අනුව වර්ග කිරීම, දෙක අරමුණ අනුව වර්ග කිරීම, තුන පරිමාණය අනුව වර්ග කිරීම කියලා. හරි. උදේ අපේ ටියුට් එකේ මේක ලියා ගන්න තියෙනවා. මෙන්න මෙතන බලන්න හැමෝම. ටියුට් එකේ ලියන්න තියෙනවා අංක 1, 2, 3 යටතේ ලියන්න 1 අයිතිය අනුව වර්ග කිරීම. අංක 1 අයිතිය අනුව වර්ග කිරීම. හරි. 2 අරමුණ අනුව වර්ග කිරීම, 3 පරිමාණය අනුව වර්ග කිරීම. මේ જાති තුනම ලියලා ඉවර කට්ටිය මට මෙසේජ් එකක් දාන්න ඕකේ කියලා. හරි හොඳ නේ ක්ලියර් ඉවරයි. තුන්වෙනි එක පරිමාණය අනුව වර්ග කිරීම. එක අයිතිය අනුව වර්ග කිරීම, දෙක අරමුණ අනුව වර්ග කිරීම, තුන පරිමාණය අනුව වර්ග කිරීම. වැඩේ හරි? මේක. උදේ හොඳයි. එක අයිතිය අනුව වර්ග කිරීම, දෙක අරමුණ අනුව වර්ග කිරීම, තුන පරිමාණය අනුව වර්ග කිරීම. අපි මේ තුන දැන් වෙන වෙනම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හරිද? මේ තුන දැන් පිළිවෙලට ලස්සනට එකින් එක සාකච්ඡා කරගෙන යනවා.
හරි. ළමයි මේ පාසල් වල ගුරුවරු සමහර පාසල් වල ටිකක් වේගින් කරගෙන යනවා. ඔයාලා දන්නවනේ ඉතින් ටීචර් කරන ස්පීඩ් එක. හරි. ඒ විදිහට කරොත් පුතේ ජීවිතයට ඉතින් ළමයින්ට තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ උඩින් පැන පැන නේද යන්නේ. හරි. ඒ නිසා සමහර පාසල් වල හොඳට උගන්වනවා. හුඟක් පාසල් වල හරියට වැඩේ කෙරෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මට මේ විදිහට උඩින් පැන පැන භාගට උගන්වමින් යන්න බෑ. ඒ නිසා අපි පිළිවෙලට වැඩේ කරගෙන යමු. පැහැදිලිද? ඒ නිසා හරි. ඒ නිසා අපි පිළිවෙලට වැඩේ කරගෙන යමු. මම ඔයාලා වාරි භාගයට අවශ්‍ය කරන මට්ටමට අරගෙන තියන්න බය නිකා පොඩ්ඩක් ගන්න. හරි. එතකොට දරුවෙක් කාන්දෝ කොමර්ස් පේපර් එකේ පැය කීයද කියලා? පැය හරි. පැය 3යි ළමයි සම්පූර්ණ පේපරය. ෆස්ට් පේපර් එක පළවෙනි පේපර් එක පැයයි. ඉරිගහන පේපරේට පැයයි. සෙකන්ඩ් පේපර් එකට පැය 2යි. හරිද? එහෙම තමයි හැදෙන්නේ. පළවෙනි වාරේ ළමයි ඊටාම සරල ලේසි පේපරයක් හම්බ වෙන්නේ. මොකද ගිණුම් කරන්නේ පාඩම මෙහෙම හරිම සුළු වශයෙන් තමයි තියෙන්නේ. හරි. බයින්නේ ප්‍රමාණයේ අවශ්‍ය ප්‍රමාණය පාලව කරලා තියෙනවා. හරි බලන්න. පුතේ අපි එන මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ අංක 1 මොකක් අණු වර්ග කිරීමද? එක අපි කියනවා අයිතිය අණුව වර්ග කිරීම කියලා. අන්න අංක 1 අපි මුලින්ම කතා කරමු එහෙනම් අයිතිය අණු වර්ග කිරීම. හරි. ළමයි. එහෙනම් මාතෘකාව දැන් ඔයාලට පැහැදිලි මොකද්ද? අයිතිය අණුව වර්ග කිරීම කියන එක. පුතේ අපි මෙහෙම පටන් ගමුකෝ. අපිට දෙයක් අයිති වෙන්නේ අපි ඒක මොනවද දීලා ගත්තාමද? අපිට දෙයක් අයිති වෙන්නේ අපි ඒක මොනවද දීලා ගත්තාමද? කියන්න බලන්න ඉක්මනට. chat එකට දාන්න. හරි. අපිට දෙයක් අයිති වෙන්නේ අපි ඒක මොනවද දීලා ගත්තාමද? හරියටම හරි. හරිද? මේමයි. සල්ලි දීලා ගත්තාම මුදල් දීලා ගත්තාම. හරි. පැහැදිලිද? හරි. ඒ නිසා ළමයි ව්‍යාපාරයක අයිතිය ඒ කියන්නේ ව්‍යාපාරයක් දැන් සල්ලි දීලා ගන්න බෑනේ නේද? සල්ලි දීලා ව්‍යාපාර ගන්න නෑනේ. හරි. ඒ නිසා එහෙම ගන්න ව්‍යාපාර තියෙනවා සල්ලි දීලාත් ගන්න. හරිද? අපි ඒක පැත්තකින් තියමුකෝ. අපි එන්න මෙහෙම කියමු. ව්‍යාපාරයක් ආරම්භ කරන්න සල්ලි දැම්මහම නේද ඒ ව්‍යාපාරය අයිතිකාරය බඩපත් වෙන්නේ. පොතේ ඔව්ද නැද්ද කියලා මට කියන්න ඉක්මනට. බිස්නස් එකක් පටන් ගන්න මුදල් යෙදෙව්වහම සල්ලි දැම්මහම නේද ඒ ව්‍යාපාරයේ අයිතිකාරයා බවට පත් වෙන්නේ. ඔව්ද නැද්ද කියන්නේ ඉක්මනට? හරි. ඔන්න දැන් බිස්නස් එකක් පටන් ගන්න දැන් මට අදහසක් තියෙනවා. හරිද? මං එහෙනම් මේ බිස්නස් එක පටන් ගන්න බිස්නස් එක මොනවද දාන්න ඕනේ? සල්ලි දාලා බිස්නස් එක පටන් ගන්න ඕනේ. නේද? අවශ්‍ය කරන මුදල්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ ටික ඔක්කොම ප්‍රාග්ධනයේ දාලා නේද? සම්පත් ටික යොදවලා පටන් ගත්තම තමයි මම ව්‍යාපාරයේ අයිතිකාරය බවටපත් වෙන්නේ. එහෙනම් පුතේ අයිතිය අණුව වර්ග කරනවා කියලා කියන්නේ බං කවුද බිස්නස් එක පටන් ගන්න සල්ලි දැන්නේ? කවුද බිස්නස් එක පටන් ගන්න සම්පත් යෙදුවේ කියන කාරණාව අනුව වර්ග කරනවාට තමයි අපි මේ කියන්නේ අයිතිය අණුව වර්ග කිරීම කියලා. හරි. කියවන මාත් ඉක්මනට ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා සම්පත් යෙදුවේ කවුරුන්ද යන්න අනුව බිස්නස් එක පටන් ගන්න සල්ලි දැම්මේ කවුද කියන එක අනුව වර්ග කිරීම අයිතිය අනුව වර්ග කිරීම ලෙස හැඳින්වේ. පුතේ අපි අයිතිය අනුව වර්ග කරනවා කියලා කියන්නේ බං ව්‍යාපාරය ආරම්භ කරන්න සල්ලි යෙදුවේ කවුරුද කියන එක අනුව වර්ග කරනවා කියන එක. හරි නේද? හරි. මේකත් අපි ටියුට් එකේ ලියලායි තියෙන්නේ මුද්‍රණය කරලා තියෙන නිසා මේකත් ලියා ගන්න අවශ්‍යතාවයක් නැත. හරි. ළමයි මේ කියන විදිහට අයිති අනුව අපි ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා ව්‍යාපාර සංවිධාන. හරිද? ව්‍යාපාර සංවිධාන ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා අයිතිය අනුව. පැහැදිලිද? බලමු මොනවද මේ අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන ක්‍රම කියලා. පුතේ මේක නිර්වචන විභාගයට අහන්නේ නැහැ බයින් එපා. අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම කියන්නේ මොකක්ද කියලා විභාගයට අහන්නේ නැහැ. පැහැදිලිද? හරි. අපි යමු ඉස්සරහට. ව්‍යාපාර සංවිධාන අපි අයිතිය අනුව අයිතිකාරයා කවුද කියන එක අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදමු. හරි. අපි එක අපි කියනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. හරි. මම අපපාරක් කියනවා එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන කියලා කියනවා. එක පෞද්ගලික නම් ඔයාට හිතා ගන්න පුළුවන් දෙක මොන අංශයේද කියලා. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර නම් ඔයා දැන් දන්නවා දෙවෙනි එක මොන අංශයේ ව්‍යාපාරද කියලා. ඉක්මනට දාන්න බලන්න. එක පෞද්ගලික නම් දෙක මොකක්ද? හරියටම හරි. මේමයි. උත්තරේ හරියටම හරි. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන නම් දෙවෙනි එක අපි කියන මොන අංශයේද?
දෙවෙනි එක අපි කියනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. සමහරු මේකට පොදු අංශය කියලා කියනවා. පැහැදිලිද? හරි. රාජ්‍ය අංශය කියලා කියනවා පොදු අංශය කියලා කියනවා. හරිද? මේ ප්‍රයිවට් සෙක්ටර් එක මේ පබ්ලික් සෙක්ටර් එක ඉංග්‍රීසි වලින් නේද? ප්‍රයිවට් පබ්ලික්. හරිද? එහෙම නැත්නම් අපි කියනවා මොකක්ද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයි රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. මේක වරහන් ඇතුලේ පොදු අංශය කියලා ලියාගත්තාට කමක් නැහැ. හරි. අපි ඉක්මනට මේ පොයින්ට් එක ලියාගමු. ව්‍යාපාර සංවිධාන කොටස් දෙකයි. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන, දෙක රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. හරි මම කරමු. හරි. මේ දෙක ලියලා ඉවරච්ච එක මට දාන්න මෙසේජ් එක යස් කියලා. ඕකේ කියලා දාන්න. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන, දෙක රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. එක පෞද්ගලික, දෙක රාජ්‍ය. හොඳයි අපි යන් ඊළඟ කියන්නේ. හරි. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර, දෙක රාජ්‍ය අංශයේ ව්‍යාපාර. උදේ එහෙනම් අපි වර්ගීකරණයට යමු. වර්ගීකරණයට යමු. හරි. ළමයි පොඩ්ඩක් ඉන්නකෝ. පෙරළන පිටුවක 22. පෙරළන පිටුවක 22. මෙන්න මෙතන. හරි. ව්‍යාපාර සංවිධාන හැඳින්වීම දැන් අවසන්. දැන් අපි කරන්නේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය. හරි මෙන්න මෙතනට පුතේ දාගමු අපි පොඩි හරියක්. හරි ඔන්න ව්‍යාපාර සංවිධාන හැඳින්වීම ඉවරයි. ඔන්න දාගත්ත හරියක්. මේක දාගන්න හරියක්. හරි දැන් අපි යන්නේ වර්ගීකරණයට. වර්ගීකරණයටයි දැන් අපි යන්නේ. හරි. හරියට දාගත්තා නේද? හරි දැන් අපි යනවා වර්ගීකරණයට වර්ග කරන්න හදන්නේ අයිතිය අනුව. බලමු මොනවාද තියෙන වර්ග ටික කියලා. හරි බලමු. හරි මම මුලින්ම දැන් ව්‍යාපාර සංවිධානය අපි වර්ග කරන්නේ. එහෙනම් ව්‍යාපාර සංවිධාන උඩට දාලා අපි ඒකේ කොටස් වලට බෙදාගෙන ලස්සනට යන්න. හරි බලන්න ඉක්මනට. පිළිවෙලට ගමු. උඩින් මෙහෙම මම දාගන්නවා ව්‍යාපාර සංවිධාන කියලා. මොන ලියුව ව්‍යාපාර සංවිධාන. කවුරුත් ලියන්න එපා. මම ලියන්න වෙලාව වලට දෙන්නම්. ඉස්සෙල්ලා මාත් එක බලාගෙන කටපාඩම් කරගන්න. හරිද? ඒක තමයි වැදගත්ම දේ. හරිද? නැත්නම් මේ නෝට් එක අච්චුකොතේ තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා මේක 아무තේ ලියන එක ගැන ලොකුවට තැකීමක් කරන්න එපා. ලියා ගන්න පුළුවන්. මම ලියන්න වෙලාව දෙනවා. හරිද? ඒ නිසා මම පැහැදිලි කරනකොට හරි මම මතක තියාගන්න කෙටි ක්‍රමවල කීපයක් කියනවා. හරිද? මම මතක තියාගන්න පුළුවන් විදිය කියනවා. හරිද? ඒක අහගෙන ඒ ටික ඔළුවට දාගන්න එක තමයි වැදගත්ම කාරණා. උදාහරණ මේක ලියන්න මම කියලා දෙනකොට ලියලිය හිටියොත් ඔයාට වෙලාව ඒ කියන්නේ ඔයාට පාඩම් හිටින්නේ නැහැ ඒක. පැහැදිලිද? ඒ නිසා මම කියලා දෙනකොට පිළිවෙලට බලාගන්න මම ලියන්න වෙනම වෙලාවක් දෙන්නම්. හරි. එක ව්‍යාපාර සංවිධාන අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා කියන්නේ කිව්වේ අයිති අනුව. හරි. එහෙනම් මම ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එක මම කියනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර. දැන් තමත් ඔයයක දාන්න. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර නම් දෙක අපි කියනවා පොදු අංශය එහෙම නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා. ඒ දෙක හැමෝටම පැහැදිලිද? කවුරුත් ලියන්න එපා. හරි බලන්න. ව්‍යාපාර සංවිධාන මම මුලට එන්නම් පාඩමේ පාඩමම කටපාඩම් කරගෙන යන්න වෙනදා වගේ. පුතේ ව්‍යාපාර සංවිධානය කියේ මොකක්ද? කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒකරාශී වූ පුද්ගලයන් සමූහයක් අපි කියව මොකක් කියලාද?
හරි හොඳයි. පොතේ මීටින් එක ලොක් වෙලා තිබ්බා. හරි ඒ නිසා මේ සමහරුන්ට එන්න බැරුව හිටියත් උන්ට හරි කට්ටියට පොඩි මැසේජ් එකක් දාන්න දැන් මම ඒක අයින් කරා. වැරදිලා මේ ලොක් එක දාන්න. දැන් හරි. හරි එළියට ගියාලුන්ට කියන්න ආපස්සට එන්න කියලා. සර් රිමෝට් එක ගත්තද කියලා ආදී නෝ බා රිමෝට් එකක් ගත්තා. ටිකක් ලොකු ගාණක් දීලා හොඳ එකක් ගත්තා. හරි පහුගිය දවස්වලේ මාර අපහසුතාවයකට පත්ලා හිටියා අපේ රිමෝට් එක කැඩලා නේද? හරි දැන් නිදහසේ පන්ති කරලා මේ ටිකක් කලින් වඩා ක්වොලිටි වැඩි ගාණක් වැඩි. හරි මේමයි. තවපාරක් කියමු. කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒකරාශී වූ පුද්ගලයන් සමූහයක් අපි කියව ව්‍යාපාර සංවිධානයක් කියලා. ඔය කියන ව්‍යාපාර සංවිධාන අපි ප්‍රධාන කොටස් කීයක් අනුව වර්ග කළාද? 3ක් අනුව. 1 අයිතිය අනුව, 2 අරමුණ අනුව, 3 පරිමාණය අනුව. අපි ඒකෙන් යන්නේ පළවෙනි එක අයිතිය අනුව වර්ග කිරීමට. හරි අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් 2යි. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර 2, රාජ්‍ය අංශයේ ව්‍යාපාර. හරි. මේවයි. මේ දක්වා පැහැදිලිද හැමෝටම? මේ දක්වා පැහැදිලිද? හරි. පුතේ මේ දක්වා වැඩි පැහැදිලි වෙච්ච කට්ටිය මට S කියලා මැසේජ් එකක් දාන්න ශනිකව. මේ දක්වා පැහැදිලි වෙච්ච කට්ටිය ව්‍යාපාර සංවිධානයක් කියලා කිව්වේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒකරාශී වූ පුද්ගලයන් සමූහයක්. ඒ කියන ව්‍යාපාර සංවිධාන අපි ප්‍රධාන ආකාර 3කට වර්ග කරනවා. අයිතිය අනුව වර්ග කරනවා මුලින්ම, අරමුණ අනුව, පරිමාණය අනුව. දැන් අපි ඉන්නේ අයිතිය අනුව වර්ග කරන එකේ. පස්සේ ඊටු දෙක සාකච්ඡා කරමු. අයිතිය අනුව කොටස් දෙකයි. අයිතිය කියන්නේ කවුද බිස්නස් එකට සල්ලි දැම්මේ කියන එක අනුව. කොටස් දෙකයි. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර, 2 රාජ්‍ය අංශයේ ව්‍යාපාර. හොඳයි. බලන්න පුතේ. පෞද්ගලික අංශය කියන වචනේ දැක්කම ගමන් ඔයාලට තේරෙනවා. පෞද්ගලික කියන්නේ මොකක්ද? පෞද්ගලික කියලා කියන්නේ පුතේ මිනිස්සු විසින් හරිද රජයේ මැදිහත් වීමක් නැතුව සාමාන්‍ය මිනිස්සු ඔයා මම ඔයාලගේ තාත්තා හරිද අන්න ඒ වගේ අපි වගේ සාමාන්‍ය මිනිස්සු හරිද පෞද්ගලිකව අපි සල්ලි දාලා සම්පත් යොදලා ආරම්භ කරන ව්‍යාපාර වලට අපි කියන මොන අංශයේ ව්‍යාපාරද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියන. ඔයාලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු හරිද මහජනතාව එකතු වෙලා සල්ලි දාන ව්‍යාපාර අපි කියනවා මොකක්ද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියන. එහෙනම් දැන් වාට තේරෙනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා කියන්නේ කවුරු සල්ලි දාන එකද? රජයේ විසින් සම්පත් යොදලා රජයේ සල්ලි දාලා පටන් ගත්ත ව්‍යාපාර වලට අපි කියනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා. වැඩි ලේසි. මිනිස් සල්ලි දාලා පටන් ගත්ත ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර. රජයේ සල්ලි දාලා පටන් ගත්ත ව්‍යාපාර රාජ්‍ය අංශයේ ව්‍යාපාර. වැඩි ලේසි. පුතේ එහෙනම් දැන් අපි බලමු පෞද්ගලික අංශයේ ව්‍යාපාර මොනවද තියෙන්නේ කියලා. මිනිස්සුන්ට එකතු වෙලා ඔයාලට මට අපිට නේද එකතු වෙලා කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද කියලා. පුතේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන කීපයක් තියෙනවා. අපි බලමු තව ටිකකින් මොනවද මේ ව්‍යාපාර සංවිධාන කියලා. හරිද? ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි රාජ්‍ය අංශයේ ව්‍යාපාරات තියෙනවා පුතේ ಜಾති 3ක්. හරිද? ಜಾති කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මම දැන් එකින් එක කියන්නේ. හරිද? දැන් මම එකින් එක කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මම වෙනම පැහැදිලි කරන්නේ. දැන් මම එනවා ඉස්සෙල්ලාම පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල. පෞද්ගලික අංශය කියන්නේ කවුද? ඔයාලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු සල්ලි දාලා පටන් ගත්ත ව්‍යාපාර. පුතේ මතක තියාගන්න ලේසි පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල පළවෙනිම ව්‍යාපාරය තමයි මිනිස්සු තනියම කරන ව්‍යාපාරය අපිට කියනවා තනි පුද්ගල ව්‍යාපාර කියලා. මොකද පුතේ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර කියලා කියනවා. මොන පුද්ගල ව්‍යාපාරද බං? තනි පුද්ගල ව්‍යාපාර. ඒ කියන්නේ මිනිස්සෙක් තනියම කරන ව්‍යාපාර තියෙන්නේ. තනියම කරන බිස්නස් තියෙන්නේ. අන්න ඒවට කියනවා තනි පුද්ගල ව්‍යාපාර කියලා. ළමයි ඔය තනි පුද්ගල ව්‍යාපාරයට දෙන්න පුළුවන් සරලම උදාහරණය තමයි ඔයාලගේ ගෙවල් ගාව තියෙන සිල්ලර කඩේ. ඔයාලගේ ගෙවල් ගාව අංකල්ගේ කඩේ තියෙන්නේ. ඒ බං උදේට පාන් ගෙඩියක් ගේන්න යන අංකල්ගේ පාන් කඩේ තියෙන්නේ. අන්න ඒක. අංකල්ගේ මොන කඩේද? අංකල්ගේ පාන් කඩේ. හරි. ළමයි අන්න ඒ අංකල්ගේ කඩේ සිල්ලර කඩේ සමහරට ඇන්ටි කෙනෙක් වෙන්නත් පුළුවන් ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන්නේ. හරි ඇන්ටිගේ ඕ අංකල්ගේ අන්න ඒ කඩේට අපි කියනවා බං තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා. ඒ මිනිස්සයා තනියෙන් යෝග කරගෙන යන්නේ. තනියම සල්ලි දාලා තනියම කඩේට වැඩ කරගෙන නේද? ඇන්ටිත් උදව් කරනවා නේද? ඒ වුණාට අංකල්නේ තනියම වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා අපි මේ ව්‍යාපාරයට කියන මොන පුද්ගල ව්‍යාපාරයක්ද? පොතේ මොන පුද්ගල ව්‍යාපාරයක්ද? තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා. හරි වැඩේ ලේසි. තනියම කරන ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාර.
ඔයාලා දන්නවද? ලෝකෙ වැඩිපුරම තියෙන්නේ තනි පුද්ගල ව්‍යාපාර. හරි අපි ඉස්සරහට යමු. පුතේ එක තනි පුද්ගල ව්‍යාපාර නම් තනියම කරන ව්‍යාපාරයේ තනි පුද්ගල ව්‍යාපාර නම් කීප දෙනෙක් එකට එකතු වෙලා හවුලේ කරන ව්‍යාපාර. ජනතා මට ඉක්මනට කියන්න. තනියම කරන ව්‍යාපාරයේ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් කීප දෙනෙක් එකට එකතු වෙලා හවුලේ කරන ව්‍යාපාර මොන ව්‍යාපාරද? ඕගොල්ලෝ දැන් දන්නවා. මේ වචනේ අහලා තියෙනවා ඕගොල්ලෝ. හරි. ව්‍යාපාර සංවිධාන ගැන මහලොකුට ඉගෙනගෙන නැතිනොට මේ වචන අහලා තියෙනවා. තනියම කරන එක තනි පුද්ගල ව්‍යාපාර නම් කීප දෙනෙක් එකතු වෙලා හවුලේ කරන ව්‍යාපාර. හරිද? අපි ඔයයි මමයි දෙන්නත් එක්ක එකතු වෙලා හවුලේ කරන ව්‍යාපාර මොන ව්‍යාපාරද? හරියටම හරි. මොන ව්‍යාපාරද? උත්තරේ හරි. එක තනි පුද්ගල ව්‍යාපාර නම් දෙක කියනකොට අපි මොන ව්‍යාපාරද? හවුල් ව්‍යාපාර කියන. මොන ව්‍යාපාරද? හවුල් ව්‍යාපාර කියන. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර. මතක තියාගන්න ලේසි. එක තනි පුද්ගල ව්‍යාපාර, දෙක හවුල් ව්‍යාපාර. එක තනි පුද්ගල ව්‍යාපාර, දෙක හවුල් ව්‍යාපාර. හරි මේමයි. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර. දැන් බලමු තුන්වෙනි එක මොකද්ද කියලා. පුතේ තුන්වෙනි එක අපි කියනවා ළමයි සංස්ථාපිත සමාගම් කියලා. සංස්ථාපිත සමාගම්. ළමයි සංස්ථාපිත සමාගම්. එක තනි පුද්ගල ව්‍යාපාර, දෙක හවුල් ව්‍යාපාර, තුන සංස්ථාපිත සමාගම්. මොකක්ද බං සංස්ථාපිත සමාගමක් කියන්නේ? තනි පුද්ගල ව්‍යාපාරත් අහලා තියෙනවා. හරි මීටින් එක පුතේ කලින් ලොක් වෙලා තිබ්බා. ඒ නිසා තමයි මම පස්සේ අපි දරුවෙක් දාලා තිබ්බා මෙසේජ් එක. හරි ඒ නිසා දැන් හරි. කලින් පොඩි ගැටලුවක් වෙලා තිබ්බා. හරි එක සංස්ථාපිත සමාගම එක තනි පුද්ගල ව්‍යාපාර, දෙක හවුල් ව්‍යාපාර. කවුරු ලියන්න එපා. හවුල් ව්‍යාපාර, තුන්වෙනි එක සංස්ථාපිත සමාගම. ළමයි ඕගොල්ලෝ අහලා තියෙනද මෙන්න මේ වචනේ? private limited company. අහලා තියෙනවද? private limited company. අන්න ඒ private limited company කියලා සඳහන්ලා තියෙන හැම ව්‍යාපාරයක්ම මෙන්න මේ සංස්ථාපිත සමාගම් කියන જાතියටයි අයිති වෙන්නේ. හරිද? හරි. ඔයගොල්ලෝ මේවා ලොකුවට දන්නේ නැත. නේද? මේක මොකද්ද මේ කියලා හරියට දන්නේ නැතුණාට ඔයාලා මේවා අහලා තියෙනවා. නේද? සංස්ථාපිත සමාගම් වලට ඔය private limited company කියලා කියන හැම එකක්ම මේ සංස්ථාපිත සමාගම් කියන જાතිය ව්‍යාපාර. ළමයි මට නිකන් ජොලියට වගේ private limited කියලා සාමාන්‍යයෙන් ලියන විදිය chat එකට දාන්නකෝ බලන්න message එක. private ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේක? ඔය calendar වල දැකලා තියෙනවා, ව්‍යාපාර වල දැකලා තියෙනවා, පත්‍ර වල දැකලා තියෙනවා. private limited කියලා කොහොමද යන්නේ? කොහොමද clear? කොහොමද ළමයි private limited කියලා ලියන්නේ? private limited කියලා ලියන්නේ මෙන්න මේ විදියට. හරි මම කට් එක chat එකට දාන්නම්. ඒකෙන් දාලා පිටි ලිමිටඩ් කියලා. හරි. private limited කියලා ලියන්නේ ඔන්න විදිහට ඔක හැමෝම දැකලා තියෙනවා. හරිද? private limited කියන වචනේ කොහොමද හැදෙන්නේ කියලා. හරි බලන්න. private limited company. හරි නියමයි. එහෙනම් දන්න කියන දේවල් ටිකක් තියෙනවා. අපි හරියට ඒව ගැන හොඳට ඉගෙන ගමු. මම වෙනම කියන දෙන්න. ඒ මොනවද කියලා. එක තනි පුද්ගල ව්‍යාපාර. දෙක හවුල් ව්‍යාපාර. තුන සංස්ථාපිත සමාගම්. පුතේ හතරවෙනි එක බලන්න. හතරවෙනි එකත් ඔයගොල්ලෝ දන්න කියන එක. බලන්න මේ නම දන්නවද කියලා. බලන්න මේ නම දන්නවද කියලා. මොකද්ද නම? සමූපකාර. දන්න කට්ටිය yes කියලා මැසේජ් එකක් දාන්න. සමූපකාර. සමූපකාර මේ වචනේ අහලා ඇති. සමූපකාරය. සැමට උපකාර කිරීම සමූපකාරය. සමූපකාර ව්‍යාපාර නේද? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, ඊළඟ සමූපකාර. වැඩි ලේසි සමූපකාර. නේ ඔය කෝප් සුපර් කියලා එහෙම කියන්නේ, සතෝස කියලා එහෙම කියන්නේ අන්නේ සමූපකාර. අර සමූපකාර ಜಾති ගොඩක් තියෙනවා. අපි වෙනම කතා කරමු ඒවා.
හරි වැඩේ ලේසි. මතකෙන් කියවෙනවා. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර. අන්න විවිධ සේවා සම්පකාර සමිතිය කියලා කියන්නේ ඒක තමයි දිනේෂ්. හරි. හරි. තවරකෙන් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර. මේ ඔක්කොම පොතේ මිනිස්සු විසින් හරිද සාමාන්‍ය මිනිස්සු විසින් එකතු වෙලා කරන ව්‍යාපාර. හරිද මේවට රජය විසින් සල්ලි දාන්නේ මිනිස්සු තමයි සල්ලි දාන්නේ. ළමයි සනස කියලා අහලා තියෙනවා සනස. අන්න සනස කියලා කියන්නේ සමූපකාර සමිතිය. පැහැදිලිද? හරි. ඔව් සතෝස ප්‍රයිවට්ද? ඔව්. හරිද? හරි බලන්න ඒක කොහොමද වෙන්නේ කියලා අපි වෙනම සමූපකාර ගැන වෙනම කතා කරන දවසක් තියෙනවා පාඩම ගැන. හරිද මම එදාට විස්තර ගොඩාක් කියන්න. දැන්ට මතක තියාගන්න ඔව් සමූපකාර ව්‍යාපාරයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. පැහැදිලිද? මිනිස්සු තමයි සල්ලි දාලා සමූපකාර පටන් ගන්න. පැහැදිලිද? දැන් පොඩි ගැටලුවක් තියෙනවනේ නිකන් සමූපකාරයක නිකන් පොඩි රජයේ ගතියකුත් දෙන්න ඕනේ. සමූපකාරයක නිකන් රජයේ ව්‍යාපාරයක්. දැන් මගෙන් එම්වෙත් එන්න නිසානේ දරුවෙක් chat එකට දාලා නේද? සමූපකාර ප්‍රයිවට්ද කියලා එකෙක් අහලා තිබ්බා. ඔව් ප්‍රයිවට් තමයි. හරිද? එතකොට ළමයි ඒකට අහන්න හේතුව අපිට පොඩි හැඟීමක් තියෙනවා නිකන් සමූපකාරයෝනේ රජයේ වගේ ගතියක් දැනෙනවා. නේද? ඒකට හේතුව තමයි ඇත්තටම මේ අනිත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට වඩා සමූපකාර වලට රජය උදව් කරනවා. රජය නිතර උදව් කරනවා. හරිද? ඒ නිසා රජය වෙනවා ඒ ගැන හොයලා බලනවා ඒකට වෙනම අමාත්‍යවරයෙක් ඉන්නවා. සමූපකාර විලඳ කටයුතු අමාත්‍ය කියලා නේද? හරි ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. හරි ඒ වගේ මේ ගැන වැඩිපුර රජය ඇඟිලි ගහනවා මේකට. රජය උදව් කරනවා. ඒ නිසා තමයි අර මිනිස්සුන්ට නිතර රජයෙන් ඒකට උදව් කරන නිසා අපිට දෙනවා එහෙනම් මේක රජයේ වෙන්න ඇති කියලා. හැබැයි ඇත්තටම මේක සමූපකාර කියලා කියන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාරයක්. අපි වෙනම සමූපකාර ගැන කතා කරනකොට මම ඒක විස්තර කරලා දෙන්නම් කොහොමද සමූපකාර ව්‍යාපාරය ඉස්සර පටන් ගත්තේ අතීතයේ කොහොමද සමූපකාර ව්‍යාපාරය කියන එක නිර්මාණය වුණේ හරිද අද වෙනකොට මොකක්ද ඒකේ වර්තමාන තත්ත්වය හරිද ආයේ විස්තර ටික ඔක්කොම කියන දෙන්න වෙනවා. හරි නියම. එක තනි පුද්ගල ව්‍යාපාර කට්ටියක් එකතු වෙලා කරන හවුල් ව්‍යාපාර ප්‍රයිවට් ලිමිටඩ් එහෙම නැත්නම් සංස්ථාපිත සමාගම් සමූපකාර පුදේ අවසානයේ අපි කියනවා සමිති සංවිධාන කියන. සමිති සංවිධාන. මොකද්ද කියන්නේ සමිති සංවිධාන. ළමයි ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන අපේ ඔය කොල්ලෝ ටික එකතු වෙලා කරන ක්‍රීඩා සමිතිය ගමේ තියෙන. ඊට පස්සේ අංකල්ලා ටික එකතු වෙලා කරන අන්‍යෝන්‍ය ආධාර සමිතිය. සීයලා ටික එකතු වෙලා කරන සීයලා ආච්චිලා ටික එකතු වෙලා කරන මරණාධාර සමිතිය. නේද? ළමයි ටික එකතු කරලා කරන ළමා සමිතිය. ගමේ ඉන්න ගෑනු ටික එකතු වෙලා කරන කාන්තා සමිතිය. අන්න හරිද? ඒ වගේ සමිති සංවිධානත් අපි ව්‍යාපාර සංවිධාන විදිහට සලකනවා. ඒතර ඔය සමිති සංවිධානත් රජයේ විදිහින් එකතු වෙලා කරන වැඩක් නෙවෙයිනේ. ගමේ මිනිස්සු ටික එකතු වෙලා තමයි නේද? හරිද? අන්න යෞවන සමිති නේද? හරි. යෞවන සමාජ යෞවන සමිති ඒ ඔක්කොම ළමයි මේ සමිති සංවිධාන කියන සෙට් එකට තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? ඒවත් ගමේ කොල්ලෝ ටික එකතු වෙලා තමයි සල්ලි දාලා තමයි කරගෙන. ගමේ මිනිස්සුන්ගෙන් තමයි සල්ලි එකතු කරන්නේ. නේද? හරි. එතකොට ළමයි ඒගොල්ලෝ පෞද්ගලික අංශයේ ව්‍යාපාර රජය ඒගොල්ලන්ට උදව් කරන්න යන්නේ නෑ. රජය සල්ලි දාලා පටන් ගන්න ව්‍යාපාරයක් නෙමෙයි ඒක. හරි. වැඩේ හරි. එන පිළිවෙලට බලමු. එක තනි පුද්ගල ව්‍යාපාර අපි කතා කරන්නේ මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර පහ ගැන. හරි කටපාඩමින් කියමු. එක තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර සහ සමිති සංවිධාන. හරි. ළමයි දැන් මතකෙන් කියමු බලන්න. එක තනියම කරන තනි පුද්ගල ව්‍යාපාර. හවුල් වෙලා කරන හවුල් ව්‍යාපාර. ප්‍රයිවට් ලිමිටඩ් වලට කියන්නේ සංස්ථාපිත සමාගම්. ඊට පස්සේ සමූපකාර අවසානික සමිති සංවිධාන. සමිති සංවිධාන නේද? වැඩේ හරි. ළමයි මේ පෞද්ගලික අංශයෙන් දැන් අපි chart එකදී ගියාමු කොයි පැත්තටද? එහා පැත්තට. එහා පැත්තේ ඉන්නවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර ටික. දැන් අපි ගාව ඉන්නවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර. පුතේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර අපි ප්‍රධාන කොටස් තුනකට බෙදමු. රාජ්‍ය අංශයේ ව්‍යාපාරය ප්‍රධාන කොටස් තුනකට බෙදමු. එක අංක 1 අපි කියන පුතේ මධ්‍යම රජයේ යටතේ ක්‍රියාත්මක ව්‍යාපාර කියන. මධ්‍යම රජය කියන්නේ ගවර්න්මන්ට් එකේ. හරිද? ඒ කියන්නේ රජය විසින් ආණ්ඩුව විසින් පාලනය කරන ව්‍යාපාර වලට අපි කියනවා මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපාර කියලා. හරි. සමිති ව්‍යාපාරයක් වෙන්නේ කොහොමද කියලා දරුවෙක් දාලා තියෙනවා. ඔව් ඒගොල්ලෝමයි ආර්ථික කටයුත්තක නියැලෙනවනේ. විවිධ ආර්ථික කටයුතු කරනවා සමිති. හරිද? සමාජිකයන්ගෙන් සමාජික ගාස්තු membership fee එකක් නේද? සමාජික ගාස්තුවක් එකතු කරනවා. ඒගොල්ලෝ අවුරුදු උත්සව කරනවා. ඒකට ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ ඒව වේදම් කරනවා. අයවැය වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකත් ව්‍යාපාර ක්‍රමයක් විදිහට අපි සලකන නිසා. පැහැදිලිද? කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ඒකරාශී වූ පුද්ගලයන් සමූහයක්. ඔයාලට
අපි අරමුණු වර්ග කරනකොට ඔයාගේ ප්‍රශ්න විසඳේ පුතේ. හරි අපි තාරියක් ඉස්සරහට යන්කෝ. එතකොට තාරිකක් ඔයාට ඔක ක්ලියර් වෙයි. ඔයාට අවුල තියෙන්නේ මොකක්ද දන්නවද? දැන් ගමේ සමිතිය, ක්‍රීඩා සමිතිය, ළමා සමිතිය, මරණාධාර සමිතිය කරන්නේ මේ බිස්නස් එකක් විදිහට ලාභ ලබන්න නෙමෙයි. සමාජයට සේවයක් කිරීමේ අරමුණෙන්නේ. ඒ නිසා තමයි පුතාට මේ හැඟීම එන්නේ නැත්තේ සමිතිය ව්‍යාපාරයක්ද කියලා. ඔව් ව්‍යාපාරයක් විදිහට සලකන්න පුළුවන්. ව්‍යාපාරයක් තමයි හරියටම ගත්තොත්. පැහැදිලිද? හරි. පුතාට තව ටික ක්ලියර් වෙයි. අපි ඊළඟ වර්ගීකරණයට ගියාම අරමුණු අනු වර්ගීකරණයට. දැන්ම කලබල වෙන්න එපා. දැන් මෙඩිකල් උඩ දාගෙන යන්නකෝ. හරි. එක මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපාර. මධ්‍යම රජය නෙමෙයි යා. රජය නෙමෙයි. රජයේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර. අපි කෙටියෙන් ලියනවා මධ්‍යම රජය කියලා. දෙක අපි කියනවා පළාත් සභා යටතේ ක්‍රියාත්මක ව්‍යාපාර. එක මධ්‍යම රජය පළාත් සභා. තුන්වෙනි එක අපි කියනවා පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපාර. පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක. තපාරක් කියන වචනේ පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර කියන. පොඩ්ඩක් කියන්න. ආපහු කෙලවරේ කියන්නේ පළාත් පාලන ආයතන. මැද පළාත් සභා. කෙලවරේ මධ්‍යම රජය. තපාරක් කියන්නේ මධ්‍යම රජය පළාත් සභා පළාත් පාලන ආයතන. පැහැදිලිද? හරි. ළමයි මෙන්න තියෙනවා ව්‍යාපාර සංවිධාන සෙට් එක. අපි මේකිනුත් පුතේ පළාත් සභා සහ පළාත් පාලනය යටතේ වර්ග වෙන ඒවා වර්ග කරන්න යන්නේ නැහැ. අපි මේකෙන් මධ්‍යම රජය. හරිද පුතේ? රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපාර සංවිධාන ಜಾති තුනක් තියෙනවා. අපි මේ තුන් දෙනා ගැන ඉගෙන ගන්න. පැහැදිලිද? හරි. අංක 1. අංක 1 ළමයි අපි කියනවා බලන්න අංක 1 දන්නවද දෙක තියෙනවද කියලා? රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම් කියලා කියනවා. පොඩ්ඩක් කියන්න. මොකද්ද නම? රාජ්‍ය සමාගම්. පොඩ්ඩක් කියන්නකෝ ළමයි. සමාගම් කියලා જાතියක් අපිට කලිනුත් හම්බුණානේ. මොන සමාගම්? සමාගම් කියලා තව જાතියක් අහුණානේ. මෙයා රාජ්‍ය සමාගම්. තවත් සමාගම් જાතියක් හම්බුණානේ. මොන සමාගම්? මොන සමාගම්? එළම මෙයා රාජ්‍ය සමාගම්. හරිද? මෙන්න මේනවා. මෙන්න මෙතන ඉන්නවා සංස්ථාපිත සමාගම්. රාජ්‍ය සමාගම්, සංස්ථාපිත සමාගම්. සමාගම් දෙන්නම සමාගම්. දැක්කද? දෙන්නම සමාගම්. ළමයි ඇත්තම කතාව කිව්වොත් මේ ව්‍යාපාර ක්‍රම දෙකම සංස්ථාපිත සමාගමයි රාජ්‍ය සමාගමයි කියන පුතේ 200% සමානයි. මේ දෙන්න 100%ක් සමානයි. එකම වගේ. ඒ දෙන්නගේම ලක්ෂණ එක වගේ. ඒ දෙකම පටන් ගන්න විදිය එක වගේ. ඒ දෙකම බලපාන නීති රීති එකයි. හරිද? ඒ දෙකම ක්‍රියාත්මක වෙන විදිය එකයි. හරිද? ඒකට බලපාන සියලු ක්‍රමවේද, ඒ සියලු විදි මේ දෙක ළමයි 100%ක් සමානයි. මොකද්ද වෙනස? ඇත්තම කතාව සමාගම් තමයි ව්‍යාපාර ක්‍රමේ නම. මේ ව්‍යාපාර දෙකේම හරි නම තමයි සමාගම්. සමාගමක් මිනිස්සු සල්ලි දාලා පටන් ගත්තොත් අන්න ඒකට කියන්නේ මොන සමාගම්ද? සංස්ථාපිත සමාගම් කියනවා. ඒ සමාගමම රජය විසින් සල්ලි දාලා පටන් ගත්තොත් අපිකට කියන්නේ මොකක් කියලාද? රාජ්‍ය සමාගම් කියලා. පැහැදිලිද පුතේ වැඩි? සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ මිනිස්සු සල්ලි දාලා පටන් ගත්තොත් සමාගමක් අපි කියනවා පෞද්ගලික සමාගම්. සංස්ථාපිත සමාගම් කියලා. පැහැදිලිද? රජය සල්ලි දාලා පටන් ගත්තොත් අපිට කියන මොන සමාගම් කියලාද? රාජ්‍ය සමාගම් කියලා. රාජ්‍ය සමාගම් කියලා. පැහැදිලිද පුතාලා හැමෝටම? පුතේ මේ දෙක නැත්තම් 100%ක් සමානයිමයි. පැහැදිලිද? හරි. ඇත්තම කතාව අපි ඉගෙන ගන්නකොට සංස්ථාපිත සමාගම් ගැන ඉගෙන ගත්තාම ඇති. මොකද ඒකම රජයේ සල්ලි දාලා පටන් ගත්තාම තමයි රාජ්‍ය සමාගම්. පැහැදිලිද හැමෝටම? මේ දෙන්න 100% 100%ක් සමානයි. මේක තේරුම් ගත්ත කට්ටිය මට yes කියලා මෙසේජ් එකක් දාන්න ශනිකව. මේක තේරුම් ගත්ත කට්ටිය මට yes කියලා මෙසේජ් එකක් දාන්න. නෙමෙයි. හරි වැඩේ පැහැදිලි. මේ දෙන 100%ක් සමානයි. හරි නෙමෙයි. එහෙනම් මධ්‍යම රජයට පළවෙනි එක අපි කියනවා රාජ්‍ය සමාගම්. දෙක අපි කියනවා සංස්ථා. ඔයාලා මේක අහලා තියෙනවා. සංස්ථා කියන જાතිය අහලා තියෙනවා. හරි. මේ මම මේ කියන නම අහලා තියෙන කට්ටිය මට yes කියලා මෙසේජ් එකක් දාන්න. හරි. මේ නම කියන සංස්ථා ගැන මම මේ කතා කරන්නේ. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව. ඊට පස්සේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ලංකා දීවර සංස්ථාව. ආල්දීව. නේද? ඊට පස්සේ ළමයි වාණේ සංස්ථාව. වාණේ සංස්ථාව. හරිද? ඊට පස්සේ ජාතික රූපවාහිනී සංස්ථාව. ජාතික රූපවාහිනී සංස්ථාව. නේද? ජාතික ගුවන්විදුලි සංස්ථාව. අන්න දැක්කරේ. ලංකාවේ මේ සංස්ථා කියන ව්‍යාපාර ජාති ටික ගැන ඔයා අහලා ඇති. හරිද? තව ගොඩ හරියක් සංස්ථා තියෙනවා. මම දැන් खनिज तेल नीतिगत संस्था में 10 වැදගත්ම සංස්ථාවක් නේද? खनिज तेल नीतिगत සංස්ථාව. හරිද? හරි. සිලොන් පෙට්‍රෝලියම් කෝපරේෂන්. අහල් තියෙනව නේද? අන්න සංස්ථා. පැහැදිලිද? රාජ්‍ය සමාගම් සංස්ථා තව එකක් තියෙනවා දෙපාර්තමේන්තු. ඔයාලා මේකත් අහලා තියෙනවා. දෙපාර්තමේන්තු. අහලා තියෙනව නේද? අධ්‍යාපන දෙපාර්තමේන්තුව. सौख्य डिपार्टमेंटुव विभाग डिपार्टमेंटुव दुम्रिय डिपार्टमेंटुव තැපැල් डिपार्टमेंटुव पोलीस डिपार्टमेंटुව අහලා තියෙනවනේ අන්න ඒ වගේ डिपार्टमेंटු ගොඩාරියක් ලංකාවේ තියෙනවා ළමයි හරි අපි ඒව ගැන ඉගෙන ගන්න රාජ්‍ය සමාගම් සංස්ථා डिपार्टमेंटු හරි පුතේ මෙන්න තියෙනවා අපේ සම්පූර්ණ chart එක මොකකට අදාළද ව්‍යාපාර සංවිධාන මොකක් අනුව වර්ග කිරීමද අයිතිය අනුව වර්ග කිරීම. හරි. තව එකපාරක් කියලා නෝට් එක ලියා ගන්න. හරි. මතකෙන් කියමුද? මතකෙන් කියමු බලන්න. ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකයි. එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර, දෙක රාජ්‍ය අංශයේ ව්‍යාපාර. හරි. කපන බලන්න එක පෞද්ගලික අංශයේ ව්‍යාපාර, දෙක රාජ්‍ය අංශයේ ව්‍යාපාර. අපේ නෝ පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන ಜಾති පහක් තිබ්බා. තනියම කරන එක තනි පුද්ගල ව්‍යාපාර. කීප දෙනෙක් එකතු වෙලා හවුලේ කරන ව්‍යාපාර නියමයි හවුල් ව්‍යාපාර ඊට පස්සේ ප්‍රයිවට් ලිමිටඩ් සංස්ථාපිත සමාගම් ඊට පස්සේ තිබ්බ රාජ්‍ය සමූපකාරයි සමිති සංවිධාන ඒ දෙක එක ළඟ කියන්නේ සමූපකාර සමිති සංවිධාන මතකෙන් කියමු ඉක්මනට සමූපකාර සමිති සංවිධාන හරි නියමයි පෞද්ගලික අංශය ඉවර අපි යමු පුතේ එහා පැත්තට රාජ්‍ය අංශයට එන රාජ්‍ය අංශය අපි නැවත කොටස් තුනකට බෙදුවා එක මධ්‍යම රජය පළාත් සභා पलात पालन आयतन तबारकन मध्यम रजय पलात सभा पलात पालन आयतन इक्वल टेन वे පැත්තට මධ්‍යම රජයේ විතරක් අපි නැවත ප්‍රධාන කොටස් කීකට බෙදුවද නැවත ප්‍රධාන කොටස් තුනකට බෙදුවා එක රාජ්‍ය සමාගම් පොඩ්ඩක් රාජ්‍ය සමාගම් වලට මතක් වෙනවා සමාගම් කියලා තව එකක් තිබ්බා එහා පැත්තේ ඒ මොකද්ද සංස්ථාපිත සමාගම් මෙයා සංස්ථාපිත සමාගම් මෙයා රාජ්‍ය සමාගම් මේ දෙන්නගේ ලක්ෂණ 100% සමානයි කියලා අපි පැහැදිලි කරා. හරිද? මෙයා මේ සමාගම් පටන් ගන්න තියෙන මිනිස්සු රාජ්‍ය සමාගම් පටන් ගන්න තියෙන රජය. එහෙනම් අපි රාජ්‍ය සමාගම් සංස්ථා අවසානික දෙපාර්තමේන්තු රාජ්‍ය සමාගම් සංස්ථා දෙපාර්තමේන්තු වැඩේ පැහැදිලිද ජනතාව? හරි වැඩේ පැහැදිලිද? හරි. එහෙනම් අපිට දැන් තියෙන්නේ මේ නෝට් එක ලියා ගන්න. මේ නෝට් එක ලියා ගන්න අපි ඉක්මනට මම ඔයාලට ඩිස්ප්ලේ එක දාන්නම් හරි මෙන්න මෙතන පාට පේන ඇති පහළ කොටුවක් තියෙනවා ටියුට් එකේ හරි අයිතියනෝ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කියලා කොටුව තියෙනවනේ මෙන්න මේ කොටුවේ අපේ මගේ මේ පිටිපස්සෙන් පේන chart එක ඇඳ ගන්නයි තියෙන ජනතාවට හරි ඉක්මනට අඳිමු ඇඳලි වෙලා මට දාන්න මෙසේජ් එකක් ඕකේ කියලා मेसेज දාන්න ඉක්මනට ඕකේ කියලා. තව ටිකක් වඩා පැහැදිලි වෙන්න මම ස්ක්‍රීන් එක දාන්නම්. උතර මම හිතන්නේ හොඳට පේනවා සුපැහැදිලි දසුන්. හරි ඉක්මනට ඕකේ කියලා දාන්න පුතේ. ඉවර කට්ටිය. දැන්ටමත් ඕකේ කියලා දාලා තියෙනවා. ඒ දැන් ඕකේ කියලා දාන්නේ මම මේ උගන්වන අතර ලියපු. එහෙම ලියන්න එපා කියලා තියෙනවා.
හොඳයි. හරි මොකද දෙනෙක් ඕකේ කියලා දාලා දෙනවා. හරි අපි එහෙම ලියන්නේ නෑ සර්. අපි වෙනුවෙන් තව ටිකක් කාලය දෙන්න කියලා දාලා දෙනවා. ඔව් කාලෙ දෙන්න. ලියන්න බයන්න. ඔබ වෙනුවෙන් සම්පූර්ණ කාලය ලබා දීමට මා සූදානම් පුතේ. සර් දිගටම ඔන්ලයින් ක්ලාස් එක කරනවාද? ඔව් දිගටම කරනවා. දැන් අපි ජනවාරි මුල විතර නම් පන්ති කරගෙන ඉන්න ගමන් මේ ඉන්නේ. කොහොමද සර් දිගටම ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්නේ? හරි. මම ක්ලාස් එකට ජොයින් වෙන්න අලුත් කට්ටිය මම හිතන්නේ ඉන්නවා කීප දෙනෙක්. හරි ඒ පුතාලට මම මෙසේජ් එකක් දාන්නම්. අපේ ඩිජිටල් සරසවි ආයතනයේ ෆෝන් නම්බර් එක හරි. එතකොට මේ නම්බර් එකට අලුතෙන් දරුවෝ ඉන්නවනේ ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න. 0යි 700 73යි 92යි 76යි 12 0යි 773යි 92යි 76යි 12 හරි මම chat එකට දාන්නම් කට්ටියකට මේ තමයි පුතේ අපේ ආයතනයේ නම්බර් එක डिजिटल सरसविय හරි මේ නම්බරේට කෝල් එකක් දීලා ගිහම්සගේ කොමර්ස් ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද කියලා අහන්න. එතකොට ක්ලාස් එකට ජොයින් වෙන විදිය සම්පූර්ණයෙන් ආයතනයෙන් වා දැනුවත් කරනවා. හරි එතකොට හරි එතකොට ආයතනයේ සම්පූර්ණ විස්තර ටික පුතාට ලබා දෙයි. කොහොමද ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. ටියුට් එක වාට ගෙන්න ගන්න පුළුවන් පුතේ. නොමිලේම ගෙන්න ගන්න පුළුවන්. ගෙදරට තැපෑලෙන් ඒ සියලු විස්තර ආයතනයෙන් ඔයාලව දැනුවත් කරයි. නිබන්ධන ටික සහ පරණ රෙකෝඩින් ටික පුතාලට ගන්නත් පුළුවන්. ඒ ඔක්කොම සියලු දේවල් ටික කරන විදිය ඩිජිටල් සරසවියෙන් ඔයාලට දැනුවත් කරයි. හරි බැරිලා හරි මෙතන ළමයි මෙතන තියෙනවා මගේ නම්බර් එක. මෙතන මගේ නම්බර් එක තියෙනවා. මොකක් හරි ඔයාට විෂය කරුණු සම්බන්ධයෙන් මොකක් හරි ගැටලු තියෙනවා නම් මගේ නම්බර් එකට කෝල් කරලා ඕන වෙලාවක විස්තර අහන්න පුළුවන්. WhatsApp කෝල් නම් ගන්න එපා මම ආන්සර් කරන්නේ. normal කෝල් එකක් ගත්තොත් මම ආන්සර් කරනවා. පණිවිඩයක් තියෙනවා නම් මොකක් හරි අවශ්‍ය කරුණක් දැනගන්න හැකියාව තියෙනවා මේ නම්බර් එකේ. මේ මගේ පර්සනල් නම්බර් එක. හරිද ආයතනය සම්බන්ධයෙන් ආයතනයට ජොයින් වෙන විදිය ඊට පස්සේ ෆීස් ගෙවන විදිය ඒ සියලු දේවල් ටික ආයතනය සම්බන්ධ දේවල් ටික අර මම දැන් කලින් කියපු නම්බර් එක හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. ටියුට් ලබා ගන්න විදිය ටියුට් එක තාම ආවේ නැද්ද ඒ විස්තර ටික ඔයගොල්ලෝ ආයතනයෙන් ගන්න පුළුවන්. හරි සර්ගේ උපන්දිනේ කවද්ද කියලා අහලා තියෙනවා. ජූලි 21 දැන් ළඟයි ලබන මාසේ 21 හරි ඇහුවනම් ඉතින් තෑගිත් ඒවපල්ලා ඇඩ්‍රස් එක ගෙවන්න. හරි ඔන්ලයින් තමයි පුතේ පාඩිය දෙන්නේ වෙන්නේ. හරි ඇතිනේ මං කාලේ ටයිම් එක ඇතිනේ. හරි අයිලන්ඩ් ආදෙන් සර් බැඳලාද කියලා. මම බැඳලා නැහැ පුතේ මම ලිහලා. බැඳලා නැහැ. ලිහලා තියෙනවා. හරි. හරි. ඇඩ්‍රස් එක වන්න සාවි සයිලා ගෙදරින් නම් කියලා දාලා දෙනවා. පැත්ත බලා දෙන්න එපා. හරි.
හරි. ඇඩ්‍රස් එක දාන්න. ටැග් courier service එකක් කරා එවන්න. හරි. ළමයි මේ ටැග් සම්බන්ධයෙන් ළමයි අපේ මේ මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම ඔයාලට කියන්න සීන් එක. මේ අපේ මල්ලි මේ යාළු වෙලා ඉන්නවා ගෑන් ළමෙක් එක්ක. අපි නෑන. හරිද? හොඳම ආතල්ලේ කියලා කියන ළමයි මේ වෙච්ච සීන් එක තමයි මේ මල්ලිගේ උපන්දිනේ ආවා. හරිද? මල්ලිගේ උපන්දිනේට ගිය අවුරුද්ද හරියට කලින් අවුරුද්ද හරි උපන්දිනේ. උපන්දිනේට ළමයි මේ දැන් ඊට කලින් අපි නෑනාගේ උපන්දිනේ තිබ්බා. හරිද? මල්ලි තාම බැඳලා නැහැ තාම. බැඳලා නැහැ මම නෑනා කියලා කියන්නේ ලේසියට. අපි හිතමු එයාගේ උපන්දිනේට එයා ටිකක් දුර ඉන්නේ. ඇඹිලි පිටියේ තමයි ඉන්නේ. අපි නෑනා. හරිද? එතකොට අපි මල්ලි මොකද කරේ? ඒ දෙන්න මේ දැන් මම අපි කොළඹනේ. ඒතකොට ඒ දෙන්න කැම්පස් එකේ තමයි ඉතින් හඳුනගෙන කතා බහ කරලා ඉතින් දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. දෙන්නම කැම්පස් අපේ මල්ලි මමයි දෙන්නම ළමයි කැලණි විශ්වවිද්‍යාලේ නංගිත් කැලණි අපේ කැම්පස් එකේ තමයි. ඊට පස්සේ ළමයි වෙච්ච සීන් එක තමයි අපේ මල්ලි නංගිට යවුව ළමයි courier service එකක් කරහා හරිද තෑගි සෙට් එකක් ලෑස්ති කරලා ටෙඩි බියා කෙනෙකුයි අරවයි මේවයි සෙට් එකක් ලෑස්ති කරලා පාර්සලයක් හදලා ලොකු ඒක ළමයි courier service එකට බාර දීලා හරිද මෙහෙන් ඔක්කොම පේමන්ට් ඔක්කොම කරලා නංගිට එව්වා. හරිද? කේක් එකකුත් ඕඩර් කරලා එහෙන් ගාන්න කේක් එක දවසට යවලා මල් කලබකුයි ඔක්කොම එන තෑගි සෙට් එකක් ගෙවුවලා. ඊට පස්සේ කොහොමද නංගි දන්නේ නැහැ කිසි දෙයක්. නංගිලාගේ දෙට්ට දොරට ගහලා තට්ටු කරලා මොනස්සේ කැල්ලි වෙලා තෑගි සෙට් එක දීලා යන්න ගිහින්. හරිද? ඊට පස්සේ නෝ වෙච්ච සීන් එක කියන්නේ දැන් නංගිට තෑගි ටික හම්බුණා. දැන් නංගිට හරි සතුටුයි. නංගිට කලන්තේ දාන්නත් ඇවිල්ලා සතුට වැඩි කමට දැන් එන සීන් එක තමයි. ඒකින් පස්සේ දැන් අපි මල්ලිගේ උපන්දිනේ ආවා. හරිද? නංගි මොකද කරේ? නෑ මොකද කරේ ළමයි මේ. එයාටත් ඕන වුණා අපේ මල්ලි කරා වගේම තෑගි ටිකක් එහෙම ඕඩර් කරලා හරිද? අපේ ගෙදරට එවන්න. අපි මල්ලිට එවන්න මොනවද තිබ්බා. හරිද? මෙයා මොකද කරන්නේ අපේ මල්ලිගෙන් විස්තර අරගෙන අහන්න නැතුව හරිද? කොළඹ තියෙන ෂොප් එකකින් ඕඩර් කරලා. කොළඹ තියෙන ෂොප් එකකින් ඕඩර් කරලා හරිද? ඊට පස්සේ එතනින් ඇඩ්‍රස් එකත් ඔක්කොම දීලා ළමයි ඒ ෂොප් එකකින් කෙලින්ම ඩිලිවර් කරන්න ඔක්කොම ලෑස්ති කරලා courier service කරා කෙලින්ම ඔන්න දැන් අපි මල්ලිගේ උපන්දිනේ දවසේ ගානට සෙට් කරා. හරිද? ඔන්න ළමයි මල්ලිගේ උපන්දිනේ දවසේ හරිද? දවල් 10ට විතර උදේ 10ට විතර ඇවිල්ලා ගේට්ටුවට තට්ටු කරලා. හරිද? ගේට්ටුවට තට්ටු කරලා ළමයි. හරිද? ගේට්ටුවට තට්ටු කරන ඇවිල්ලා බලනකොට ගිහලා හරිද? courier service එකේ මිනිස්සෙක් ඇවිල්ලා ළමයි ටැග් එකක් අරගෙන පාර්සලයක් අරගෙන. හරිද? ඊට පස්සේ ළමයි හොඳ මාතල් එක කියලා කියන්නේ හරිද? ඒ පාර්සල් එක දීලා courier service එකේ කා යන්නේ. යන්නේ ඌ ඉන්නවා. හරිද? මල්ලි කියලා බැලුවා මොකද්ද කියලා. බලනකොට මොකක්ද දන්නව සීන් එක? නංගි අරේන ළමයි රුපියලක්වත් ගෙවලා නැහැ. රුපියලක්වත් ගෙවලා නැහැ. හරිද? ඒ තෑගි වලටයි courier service එකේ courier ගාස්තුයි ඔක්කොම ළමයි රුපියලක්වත් නංගි ගෙවලා නැහැ. එයාට ඒක තේරෙන්නේ නැහැ කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා. හරිද? වෙච්ච සීන් එක තමයි අන්තිමට අපේ මල්ලි මොකද කරේ? රුපියල් ළමයි 12000 ගානකද කොහෙද? හරිද? තෑගි වගේක් අන්තිමට සල්ලි දීලා courier service එකට එපා කියලා කියන්නත් බෑනේ මම පව් වැඩේ නේ. හරිද? අන්තිමට ළමයි රුපියල් 12000 ගානක් කරුවට බිල ගෙවලා තෑගි ටික සල්ලි දීලා ගත්තා. හරිද? හරි නිසා ළමයි මේ තෑගි උපන්දින තෑගි ලැබීම සම්බන්ධයෙන් ළමයි මම දැකපු දරුණුම සිදුවීම තමයි ඒක. භයානකම සිදුවීම. හරිද? ඒ නිසා ළමයි මේ උපන්දිනේට ඔබලා තෑගි වන්නන් කිව්වම මට බය හිතුණා. එහෙම තෑගි වන්න එපා පුතේ. හරිද? උඹලා මට තෑග්ගක් මොකක් හරි එවනවනම් උඹලා එහෙකට ගෙවලා එවපල්ලා. මට මෙහෙම බාර ගන්න විතරක් ඉඩ තියපල්ලා. නැත්තම් තෑගි එපා. හරි වැඩි පැහැදිලි නේද?
හරි. ජනතාව අපි යමු ඉස්සරහට. හරි උපන්දිනය ගැන පස්සේ කතා කරමු. දැන් පාඩමට යන්කෝ. හරි වැඩේ පැහැදිලි. පුතේ මෙන්න දිනේ නම් අපේ අයිති අනුව වර්ග කිරීම. හරි. බලන්නයි මාතෘකාව පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන. හරි බලන්න ටියුට් එකේ ඉඳන් මාතෘකාව තියෙනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන කියන්නේ මොකක්ද කියලා. හරි හැම මාතෘකේ නෝට් එක කියමු. කිසියම් ව්‍යාපාරයක් මාතෘක මේ ස්ක්‍රීන් එකෙන් බලන්න කියමු ටියුට් එකේ කොහොමද මුද්‍රණය වෙලා තියෙනවා. කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා පෞද්ගලිකව මහ ජනතාව විසින් පෞද්ගලික කවුරු විසින්ද මහ ජනතාව විසින් සම්පත් යොදවා ඇතනම් එවැනි ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන ලෙස හැඳින්වේ. හරි සර්ගේ වයස කීයද කියලා අහලා තියෙනවා. පුතේ මම නිරෝෂණ සර්ට වඩා අවුරුදු 2ක් බාලයි. අරදුම නිරෝෂණ සර්ගේ වයස ආපන් ඊටදී මම 2ක් බාලයි. හරි මම නැවතෙනවා ඉස්සරහට කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා පෞද්ගලිකව මහ ජනතාව විසින් සම්පත් යොදවා ඇතනම් එවැනි ව්‍යාපාර වලට අපි කියනවා මොකක් කියලාද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියලා. ළමයි මෙතන තියෙන වැදගත්ම වචනේ තමයි මහ ජනතාව විසින් කියන එක. පුතේ අන්න එක හයිලයිට් කරගන්න. මහ ජනතාව විසින් කියලා. මහ ජනතාව විසින් කියන එක ළම හයිලයිට් කරගන්න. හරි. සර්ගේ මල්ලි පව් කියලා දාලා තියෙනවා. සර්ගේ මල්ලි නෙමෙයි බම් පව් මම අන්තිමට මම තමයි 12000 දුන්නේ. මල්ලිගේ තේ වෙලාව සල්ලි තිබුණේ. බලපන් මෙච්චදී අන්තිමට. පස්සේ මල්ලි නීතියක් දැම්මා නංගිට ආපහු කිසිම උපදිනේකට තෑගි වෙන්න එපා කියලා. මිනිහට මල පැනලා. හරි. පුතේ මහ ජනතාව විසින් කියන එක ළඟ හයිලයිට් කරගන්න. හරි මම තමයි මම අන්තිමට පව් බලනකොට ඒ තෑගි ටික අරන් දෙන්න ඉතින් මම අන්තිමට. හරි. විසින් හරි. මහ ජනතාව විසින් කියන එක හයිලයිට් කරාද? හොඳයි නේම. අපි යමු ඊළඟ කැලලට. අපි ඊළඟ කැලලට. හරි පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඇති. අපි යමු ළමයි රාජ්‍ය අංශයේ ව්‍යාපාර වලට. හරි. කියවන මාත්‍රික රාජ්‍ය අංශයේ ව්‍යාපාර කොටස. කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා කවුරු විසින්ද? රජය විසින්. නියමයි. රජය විසින් කියන එක හයිලයිට් කරගන්න. රජය විසින් සම්පත් යොදවා ඇතනම් එවැනි ව්‍යාපාර මොන ව්‍යාපාරද? රාජ්‍ය අංශයේ ව්‍යාපාර ලෙස හැඳින්වේ. හරි. දෙකම හයිලයිට් කරගත්ත නේද? අරගේ මහ ජනතාව විසින් කියන වචනේ මේක රාජ්‍ය විසින් කියන එක හයිලයිට් කරගත්තා. හොඳයි වැඩේ හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ මම මැච් එක බලන්න ගියා. කොළඹ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට. හරිම අපරාධයක් ළමයි වුණේ. ඊ මැච් එක කීයද වාචකයක් නේද? මැච් එක බැලුවා නේ? අද මැච් එක දැන් මොනවා වෙලාද දන්නේ නැහැ. ගිහලා තමයි බලන්නේ. හයිලයිට්ස් එක තමයි බලන්නේ. හරි. ඊ මැච් එක ග්‍රවුන්ඩ් එකට ගිහලා බැලුවා. අපරාධ බව රුපියල් 2500ක ටිකට් එකක් ගත්තා. 2500ට පාඩුයි සුපිරි කෑමක් කෑවනේ. අඩු ගන්න පොඩි ෆයිට් එකක් හරි දුන්නා නම් දුක නැහැ නේද? කැත විදිහට පෙරදුනේ අපේ. අද නම් ටිකක් හොඳයි වගේ නේ. ටිකක් හොඳයි කියලා මටත් දැන් මම දැක්ක හින්නේ. ටිකයි අද ටිකයි හොඳයි. බැටි සයිඩ් එක නම් සම්පූර්ණ වුණේ. හරි. අපි යමු ඊළඟට. උදේ ඔන්න අවසන් මොන කොටසද? රාජ්‍ය අංශයේ ව්‍යාපාරය පෞද්ගලික අංශයේ ව්‍යාපාර. හරි. අපි ඔතනින් පස්සේ එනවා ළමයි කොතනද? ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය අයිති අනුව කරා. දැන්ටමත් අයිති අනුව කොටස ඉවරයි. අපි දැන් එනවා අරමුණ අනුව වර්ග කිරීමට. උදේ මොකක් කරනවද? අරමුණ අනුව වර්ග කිරීමට. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ පරිමාණය අනුව වර්ග කිරීම. හරි. එහෙනම් අපි අංක 2 මොකක් අනුව වර්ග කිරීමටද? අරමුණ අනුව වර්ග කිරීමට. අපි දැන් එනවා අරමුණ අනුව වර්ග කිරීමට. වැඩි ලේසි. අරමුණ අනුව වර්ග කිරීම. ව්‍යාපාරේ මේ මට කියන්නකෝ එහෙම. උදේ මට කියන්න මිනිස්සු අරමුණක් හදාගන්නේ අතීතයටද වර්තමානයටද අනාගතයටද? අර නිරෝෂණ සර්ගේ වයස අවුරුදු 18යිනේ. ඒක නිසා සර්ගේ වයස 16යි 19. නිරෝෂණ සර් 18යි. හරි හොඳයි. අපි පස්සේ ගැන කතා කරමු. වෙන දවසක් නිමාඩුවක් දාලා කතා කරමු මේ ගැන. දැන් පාඩු ඉවර කරගෙන යන්න. හරි ළමයි අපි අරමුණු හදාගන්නේ අතීතයටද වර්තමානයටද නැත්නම් අනාගතයටද? අනාගතයේ වෙනුවෙන් තමයි අරමුණු හදාගන්නේ. එහෙනම් අපි මේ ව්‍යාපාර සංගණන වර්ග කරන්නේ අනාගතයේ ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද කියන එක අනුව. හරි. ව්‍යාපාර සංගණන වර්ග කරමු අරමුණ අනුව. උදේ කියන මාත් එක්ක අනාගතයේදී ව්‍යාපාරයේ විසින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අනුව වර්ග කරයි නම්
අර එය අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම ලෙස හඳුන්වනු ලැබේ. දැන් මම මේ highlight කරලා තියෙනවා ඔයාලට highlight කරගන්න පුළුවන් ආ. වැදගත් කොටස් තමයි මම මේ highlight කරලා තියෙන්නේ. හරි අනාගතයේදී අපේ ව්‍යාපාරය විසින් ඉටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අනුව වර්ග කරනවාට තමයි අපි මේ කියන්නේ මොකක් අනුව වර්ග කරනවා කියලාද? අරමුණ අනුව වර්ග කරනවා කියන. අරමුණ අනුව වර්ග කරනවා කියන. මේවයි. වැඩේ පැහැදිලි? අපි යමු ඉස්සරහට. උදේ ව්‍යාපාරයක් ගත්තාම හරිද අරමුණ අනුව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඔයාලට මතකද? අයිති අනුවත් කොටස් දෙකයිනේ. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය. අරමුණ අනුවත් කොටස් දෙකයි. අපි දැන් බලමු මොනවද අරමුණ අනුව වර්ග දෙක කියන්නේ. හරි වැඩේ ලේසි. බලමු එක අපි කියනවා එක ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන කියලා කියනවා. ඒක මොකක්ද? ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන. උන්ගේ අරමුණ මොකක්ද? ලාභ ලැබීම තමයි අරමුණු කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ලාභ ලබන්න තමයි ඒගොල්ලෝගේ උත්සාහය. එහෙනම් ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන එක අංක දෙක අපි කියනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා. අලාභ අරමුණු කරගත් නෙමෙයි යා. මොකද ඒක අලාභ අරමුණු කරගෙන ව්‍යාපාර කරනවා. එක ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර, දෙක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරි. පුතේ අපි මේක ඉක්මනට ලියාගමු. ඉක්මනට ලියාගමු. ලේදි වරච්ච මට ඕකේ කියලා මෙසේජ් එක දාන්න. එක ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර, දෙක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරි. ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර, දෙක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. සර් ගෑස් එකක් එවන්න දුපන්දිනට. අන්න කරනවා නම් අන්න එවනවා නම් තෑගි. මම මේක සල්ලි දීලා හරි කවන්නේ ගන්න. කිරිපිටි මම කිරිපිටි බොන ගෑස්තුවා. කිරිපිටි බොන ගෑස්තුවා කියලා ඉන්නවා. හරි. ගෑස් එකක් එවන්න බලන්න එවපම් මම මේක සල්ලි දීලා හරි කවන්නේ ගන්න. petrol ඩීසල් ටිකක් එවන්න දානවා ඩීසල් යන්න එපා මගේ කිසිම දෙයකට ඩීසල් ගහන්නේ ජෙනරේටර් එකට ගහන්නෙත් පෙට්‍රල් කාර් එකට ගහන්නෙත් පෙට්‍රල් කරනවා පෙට්‍රල් එපා සර් මල්ලිට වයස කීයද කියලා කෙල්ලෙක් ආවා කියනවා මේ මල්ලිට කෙල්ලෙක් ඉන්නවා බං හරි හරි අපි ඉස්සරහට යමු පාඩුවට හරි ලියවද හරි අපේ නිරෝෂණ සර්ලාමයි මේ ළඟදී කාර් එකක් ගත්තා බෙන්ස් එකක් මර්සිඩීස් බෙන්ස් එකක් නේද දැක්කද නේද ඔබ හරි මම දෙන්න ළමයි එලෙන්ට්‍රා එකක් එලෙන්ට්‍රා Hyundai Elantra අස්සන කාර් එකක් තියෙනවා හරි ඕන වෙන්නේ නැද්ද සර්ගෙන් ආව සර් බෙන්ස් එකක් ගත්තා මර්සිඩීස් බෙන්ස් එකක් සල්ලිකාරයෙක් තමයි යා අන්න හරි WhatsApp ප්‍රොෆයිල් එකේ දාලා තිබ්බ දැන් මම දැක්කා හරි නියමයි එක ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර දෙක ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර හරි නියමයි පුතේ එහෙනම් අපි යමු ආපහු වර්ගීකරණයට chart එකට යන්න. ඔන්න ආපහු වර්ග කරන්නේ අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන අරමුණ අනුව කොටස් දෙකයි අරමුණු දෙකයි. එක අපි කියනවා ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර. දෙක අපි කියනවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරි වැඩේ ලේසි. හරි V8 එකක් ගේන්න ඕනේ කියලා දාලා දිනෝ.
V8 එකක් ගේන්න පුළුවන් බං. ප්‍රශ්නේ තියෙන්නේ පෙට්‍රල් ගහන්න බෑ. ඈ ලීටර් එකකින් බං පෙට්‍රල් පෙට්‍රල් ලීටර් එක කිලෝමීටර් 6ක් විතර නිදුවන්නේ ඕක. ගේන්න පුළුවන් නැද්ද? හරි. ළමයි එක ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ළමයි දැන් මේ බලන්නකෝ මේක තව ටිකක් පැහැදිලි කරන්න මම මේ. හරිද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ගත්තාම මේගොල්ලෝගේ අරමුණාට පේනවා ලාභය තමයි අරමුණු කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ ලාභ ලබන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මේගොල්ලෝගේ අරමුණ ලාභ ලැබීම නෙමෙයි. හරිද? මේගොල්ලෝ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. එහෙනම් මුන්ගේ අරමුණ මොකක්ද? මුන්ගේ අරමුණ නම් ළමයි කෙලිම ලාභ ලැබීම කියලා පේනවා. ඒතර මෙයාලගේ අරමුණ මොකක්ද කියලා අපි ඩිරෙක්ට් බැලුව ගමන් පේන්නේ නැහැ. එහෙනම් මොකක්ද මෙයාලගේ අරමුණ? මොකද එයාලගේ අරමුණ තමයි සමාජයට සේවාවක් කිරීම. සමාජ සුබ සාධනය. සමාජ සුබ සාධනය. දැන් මගෙන් ඉස්සෙල්ලා දරුවෙක් යව මතකයි. මගෙන් දැන් එක්කෙනෙක් යව මතකයි. අර සමිති සංවිධාන ව්‍යාපාරයක්ද කියලා යව මතකයි නේද? ව්‍යාපාරයක් තමයි මොකක් අරමුණු කරගත්ත ව්‍යාපාරයක්ද? සමිති සංවිධාන. දැන් තේරෙනව නේද? ලාභ අරමුණු කරගත්තේ නැති සමාජ සුබ සාධන වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර ක්‍රමය. පැහැදිලි නේද හැමෝටම? හරි නේද? හරි වැඩේ පැහැදිලි. ව්‍යාපාර සංවිධාන අයිති අරමුණු අනුව ප්‍රධාන කොටස් දෙකයි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. උදේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර තියෙනව නේද? අපි මේක ආපහු බෙදනවා කොටස් දෙකකට. ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයි, ලාභ අරමුණු කරගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාරයි කියන. එහෙනම් ලාභ අරමුණු කර නොගත් කට්ටිය ඉන්නව නේද? අපි මෙන්න මේකත් ආපහු කොටස් දෙකකට බෙදනවා. අර දෙකම තමයි. එහෙනම් ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයි, ලාභ අරමුණු කර නොගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාරයි කියන. පැහැදිලිද වැඩේ? හරි. වැඩේ ලේසි. මේ දක්වා මතක තියාගන්න ලේසි. මේ දක්වා කොටස මතක තියාගන්න ලේසි. කොට බලන්න. ව්‍යාපාර සංවිධාන අපි මේ පාර වර්ග කරන්නේ මොකක් අනුවද? අරමුණ අනුව. ප්‍රධාන අරමුණු දෙකයි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයි, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයි. ලාභ අරමුණු කරගත් එක නැවත කොටස් දෙකයි පෞද්ගලික රාජ්‍ය. ලාභ අරමුණු කර නොගත් එකත් කොටස් දෙකයි පෞද්ගලික රාජ්‍ය. පැහැදිලි නේද? හරි නේද? එහෙනම් පෞද්ගලික රාජ්‍ය. ළමයි දැන් වැඩේ ලේසි බං. දැන් වැඩේ ලේසි. මෙතනින් එහාට ඔයාට උනොත් මේක ෆිල් කරගෙන යන්න පුළුවන්. උදේ අපි දැන්ටමත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර මොනවද කියලා දැන්ටමත් අපි දන්නවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර මොනවද? රාජ්‍ය අංශයේ මොනවද කියලා අපි දැන්ටමත් දන්නවා. පෞද්ගලික අංශයේ පහයිනේ හිටියේ. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන කියන පස් දෙනානේ හිටියේ. පැහැදිලිද? අන්න ඒ පස් දෙනා දිහා බලලා ලාභය අරමුණු කරගෙන යන කට්ටිය මේ පැත්තට දාමු. සමාජ සුබ සාධන වෙනුවෙන් කරගෙන යන කට්ටිය මෙන්න මේ එහා පැත්තට දාමු. වැඩේ ලේසි. පැහැදිලිද? හරි. ඊට පස්සේ ලාභ අරමුණු ඊට පස්සේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර දන්නුනේ අපි. අපි අර මධ්‍යම රජයේ විසින් කරන ව්‍යාපාර විතරේ කොටස් තුනකට බෙදුවේ. රාජ්‍ය සමාගම්, සංස්ථා සහ දෙපාර්තමේන්තු. අන්න ඒ තුන් දෙනාව ලාභ අරමුණු කරගත් කට්ටියව මේ පැත්තට දාමු. සමාජ සුබ සාධන අරමුණු කරගත්ත කට්ටිය මේ පැත්තට දාමු. පැහැදිලිද? අර අපි කලින් කරපු chart එකේම හිටපු කට්ටිය ලාභ අරමුණු කරගත් කට්ටිය මේ පැත්තට දාමු. සමාජ සුබ සාධන වෙනින් තියෙන ව්‍යාපාර ටික මේ පැත්තට දාලා පෞද්ගලික රාජ්‍ය ටික බෙදාගන්න. වැඩේ ලේසි. එහෙනම් මම මෙහෙම කරන්න. හරි මුලින්ම ළමයි අපි පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කරගත් කට්ටිය මේ පැත්තට දාමු. ඊට පස්සේ ලාභ අරමුණු කරගත් රාජ්‍ය අංශයේ කට්ටිය මෙතනින් දාගන්න. ඊට පස්සේ ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික කට්ටියව මෙතනින් දාගන්න. ඊට පස්සේ ලාභ අරමුණු කරගත්තේ නැති රාජ්‍ය අංශයේ කට්ටියව මෙතනින් දාගෙන අපි ගන්න දැන් chart එක complete කරගන්න යන්නේ. වැඩේ ලේසි. මට කියන්න ඉස්සෙල්ලාම පෞද්ගලික ටික බලමු. පෞද්ගලික ටික බලමු. පස් දෙනානේ හිටියේ. තනි පුද්ගල, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති සංවිධාන. හරි. ඔයා මට කියන්න ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක් නම් අංක 1 කියලා මට chat එකට දාන්න. සමාජ සුබ සාධනය අරමුණු කරගෙන නම් අංක 2 කියලා chat එකට දාන්න. පැහැදිලිද? වැඩි ලේසි කරන්න. ලාභ අරමුණු කරගත්ත කෙනෙක් නම් මම මේ කියන කෙනා අංක 1. සමාජ සුබ සාධනය නම් අංක 2 කියලා දාන්න. නේ. මට කියන්න ගෙවල් ගාව අංකල්ගේ සිල්ලර කඩේ. තනි පුද්ගල ව්‍යාපාරය අංකල්ගේ. සමාජ සුබ සාධනයේද
ලාභයද? අංකල්ගේ try එක මොකක් ලබන්නද? අංකල් try කරන්නේ මොකක් ලබන්නද? එළම ගෙවල් ගාව අංකල් මේ සමාජ සුබ සාධනයක්ද කරන්නේ? සමාජ සුබ සාධනේ නේ ඉතුරු සල්ලි දෙන්නෙත් නෑ සමහර ලාවට. ළමයි ගෙවල් ගාව අංකල්ගේ කඩේ මොන අරමුණුද? ලාභ අරමුණු කරගෙන යන ව්‍යාපාරය. මොකද ඔබලා ගෙවල් පැත්තේ මුදලාලි දන්සලක් අද්දාලාද? නෑනේ. ලාභ ලබන්න තමයි වැඩ කරන්නේ. හරි. එහෙනම් ළමයි අපි කියනවා ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ පළවෙනි එක තමයි තනි පුද්ගල ව්‍යාපාර. කවුද පුතේ? තනි පුද්ගල ව්‍යාපාර කියලා අපි කියනවා. තනි පුද්ගල ව්‍යාපාර. හරි. අපි මෙහෙම හිතමු. ඔයයි මමයි දවසක එකතු වෙලා බිස්නස් එකක් කරමුද? මොකද කියන්නේ ආ කැමතිද? ඔයයි මමයි එකතු වෙලා බිස්නස් එකක් කරමුද? කැමතිද? අපි දෙන්නත් එකතු වෙලා බිස්නස් එකක් කරමු. කැමතිද? නියම. කැමතිද සෙට් එකම? හරි. නියම. එහෙනම් ඔයයි මමයි එකතු වෙලා ඕනනම් ඕගොල්ලන්ගේ තාත්තවත් දෙන්න දාගමු. හරිද? හරි නේද? එහෙනම් දැන් ඔන්න අපි දෙන්න එකතු වෙලා බිස්නස් එකක් කරන්න කියලා ප්ලෑන් කරනවා. අපි මොකද්ද කරන බිස්නස් එක ළමයි? අපි මොන වගේ බිස්නස් එකක් කරමුද? මේ අයිඩියා එකක් දෙන්න බලන්න. ඔයයි මම එකතු වෙලා බිස්නස් එකක් කරමු. මොකද්ද? හරි. ෆුඩ් කෑම බිස්නස් එකක් කරමු කියලා හදන්න. බෑ. කෑම කචල්ලම. අයිස්ක්‍රීම් බිස්නස් එකක්. හරි. ඇඳුම් vehicles bookshop ඕ හරියන්නේ නැහැ බං. ලාභ ලබන බිස්නස් එකක් කරන්න ඕනේ. මොකද කියන්නේ මම අයිඩියා එකක් දෙන්නද? හොඳ ලාභ ලැබෙන එක පාරින් ගොඩ යන්න පුළුවන් බිස්නස් එකක් තියෙනවා. මොකද කියන්නේ? මම බිස්නස් එකක් දෙනවා කියන්නද? හරි. ඔය බිස්නස් කරලා හරියන්නේ නැහැ. එක පාරින් ගොඩ යන සුපිරි බිස්නස් එකක් තියෙනවා. හරිද? අපි ළමයි කුඩු බිස්නස් එකක් කරමු. මොකද කියන්නේ? කුඩු බිස්නස් එකක් කරමු. අම්මස්. සමහරව හා කියලා දාලා. සමහරව බෑ කියලා දාලා. පුතේ මිරිස් කුඩු මිරිස් කුඩු කුළු බඩු වර්ග තියෙනවා. අර මිරිස් කුඩු 3 5 කුඩු. අන්නේ වගේ එකක් හොඳයි නේද? හරි. හොඳයි. හරි මොකක් හරි කමන්නේ. හරි. එනයිද ඔයයි මම එකතු වෙලා හරිද මොකක් හරි කමන්නේ. හරි කුඩු හරි මොකක් හරි කමන්නේ බිස්නස් එක. හරිද? අපිද කුඩු කියලා කිව්වනද? මිරිස් කුඩු. හරි. කට්ටි වෙන දවස් ගනි. හරි. පුතේ මම නැවත කියනවා. අපි දෙන්න එකතු වෙලා හවුල බිස්නස් එකක් කරොත් අපි දෙන්නගේ අරමුණක් සමාජයට සේවයක් කරන එකද එහෙම නැත්නම් ලාභ ලබන එකද? එකද දෙකද? අපේ අරමුණක් මොකද්ද? අනිවාර්යයෙන්ම ලාභ ලබන එක නේද? නැත්නම් මහන්සිලා වැඩක් නැහැ නේ. හරි එහෙනම් අපි කියනවා හවුල් ව්‍යාපාර වැටෙන්නේ ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයට. ඊළඟ ප්‍රශ්නය ඔබට ලැබෙන ඊළඟ ප්‍රශ්නය. private limited companies කම්පැනි කාර්යෝ සුබ සාධනයේද ලාභයේද? ලාභයේද සුබ සාධනයේද? කම්පැනි private limited company සමාජයට සේවයක් කරන්න දෙන්නේ නැත්නම් ලාභ ලබන්න. ලාභ ලබන්නේ අංක 1. හරි. ඔන්න ළමයි සංස්ථාපිත සමාගම්. හරි. එහෙනම් වැඩේ ලේසි. ලාභ අරමුණු කරගත් පැත්තේ පෞද්ගලික අංශයේ ඉන්නේ 3 දෙනයි. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් කියන එක. ඒකේ පළවෙනි 3 දෙනා තමයි පුතේ ලාභ අරමුණු කරගත් පැත්තේ. දැන් අපි යමු එහෙනම් ලාභ අරමුණු කරගත්ත රාජ්‍ය අංශයට. කවුද ඉන්නේ? එකම එක්කෙනා පුතේ ඉන්නේ. ලාභ අරමුණු කරගත්ත රාජ්‍ය අංශයේ ලාභ ලබන්න කටයුතු කරන එකම එක්කෙනයි. ඒ තමයි පුතේ බලන්න රාජ්‍ය සමාගම්. හරිනේ පුතේ කතාව. ඔයාලට මතකද මම දැන් ටිකට කලින් කිව්වා මේ රාජ්‍ය සමාගම් සහ සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ 100%ක් සමානයි කියලා මතකයි නේද? හරිද? එහෙනම් මෙයාගේ අරමුණ ලාභය නම් අනිවාර්යයෙන් මොගේ අරමුණ ලාභය වෙන්න ඕනේ කියලා පැහැදිලි නේද? අන්න හරි. හරි. එහෙනම් වැඩේ මතක තියාගන්න ලේසි. ලාභ අරමුණු කරගත්ත රාජ්‍ය අංශයේ එකම එක්කෙනයි. ඒ තමයි රාජ්‍ය සමාගම් විතරමයි. වැඩේ පැහැදිලි. මේමයි. හරි. අපි යමු එහෙනම් එහා පැත්තට ඉතුරු වෙච්ච ඒවා දාන්න තියෙන නම් එහා පැත්තේ chart එක. chart එකේ එහා පැත්තට. හරි. එහෙනම් ලාභ අරමුණු කර නොගත්ත පෞද්ගලික අංශයට එනවා. පොදේ ඉතුරු වෙලා ඉන්නේ කවුද? සමූපකාරය සමිති සංවිධානය නේද? හරි. එහෙනම් අපි දෙන්නා දාමු මේ පැත්තට. සමූපකාර ව්‍යාපාරය දැම්මා. හරිද? ඊළඟ එක දැම්මා. මොකක්ද?
සමිති සංවිධාන අවශ්‍ය වන එක දෙම සමිති සංවිධාන කියන. හරි. ළමයි ඔයාලට දැන් තේරෙන්න ඕනේ අර සමූපකාරවල මගෙන් දරුවෙක් එහෙම මතකයිද මේ? සමූපකාර ප්‍රයිවට්ද කියලා. ඔව් පුතේ ප්‍රයිවට්. හරිද? හැබැයි ඒගොල්ලෝගේ අරමුණ සමාජයට සේවයක් කිරීම. අන්න ඒ නිසා තමයි රජය විසින් මෙන්න මෙයාලට උදව් උපකාර කරන්න කටයුතු කරන්නේ. අන්න ඒ නිසා තමයි පුතේ ඒගොල්ලෝගේ අරමුණත් සමාජයට සේවයක් සපයන එක. ඒගොල්ලෝට රජයත් උදව් කරන නිසා තමයි අර අපිට දැනෙන්නේ මේක රාජ්‍යංශයේ ව්‍යාපාරයක් වෙන්න ඇති කියලා. හැබැයි ඇත්තට මේක පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත්ත ව්‍යාපාර සංවිධානයක්. හරි නියමයි. රාජ්‍ය සංස්ථා මේ පැත්තට ආවනේ. රාජ්‍ය සමාගම් මේ පැත්තට ආවනේ. එහෙනම් සංස්ථා සහ දෙපාර්තමේන්තු දෙක තමයි මෙතනට දාන්න වෙන්නේ. ලිව්ව රාජ්‍ය සංස්ථා අවසාන එක ලිව්වා රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු. වැඩි අවසන්. පුතේ මෙන්න තියෙනවා සම්පූර්ණ chart එක මොකක් අනුව වර්ග කිරීමද? අරමුණ අනුව වර්ග කිරීම. හරි මම chart එක අයින් කරා. දැන් මතකෙන් කියමු. මතකෙන් කියවීම එකපාර. ව්‍යාපාර සංවිධාන අපි නැවත කොටස් දෙකකට බෙදමු. එක ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන අරමුණ අනුව වර්ග කරන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර අපි නැවත කොටස් දෙකකට බෙදමු. පෞද්ගලික රාජ්‍ය. ලාභ අරමුණු කර නොගත් කට්ටියත් කොටස් දෙකකට බෙදෙනවා පෞද්ගලික රාජ්‍ය. එහා පැත්තට යමු. ලාභ අරමුණු කර ගත්ත පෞද්ගලික අංශයේ ඉන්නවා ಜಾති දෙකක්. දැන් ಜಾති තුනක් හිටියා. කවුද? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. පළවෙනි තුන් දෙනා. ලාභ අරමුණු කර ගත්ත රාජ්‍ය අංශයේ හිටියේ කීයද? හිටියේ? එක්කෙනෙක්. කවුද? රාජ්‍ය සමාගම් විතරයි. යමු එහා පැත්තට. ලාභ අරමුණු කර නොගත්ත පෞද්ගලික අංශයේ හිටියේ සමූපකාරයි සමිති සංවිධාන. ලාභ අරමුණු කර නොගත්ත රාජ්‍ය අංශයේ හිටියේ රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තු. ළමයි වැඩේ ඔලුවට ගිය කට්ටිය මට දාන මෙසේජ් එකක් yes කියලා. හරි සම්පූර්ණ chart එක වැඩේ ඔලුවට ගිය කට්ටිය මට මෙසේජ් එකක් දාන්න yes කියලා. හරි නේද? හරි මෙන්න තියෙනවා රූප සරහන පහළ කොටුවේ ඉක්මනට ඇඳ ගන්න. පහළ කොටුවේ සම්පූර්ණ ඇඳ ගන්න මේ කොටස. සුපැහැදිලි දසුන් මවමින් මම ඕගොල්ලන්ට ඔන්න ගෙනාව ස්ක්‍රීන් ෂෙයා. ව්‍යාපාර සංවිධානයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අරමුණ අනුව ලාභ අරමුණු කරගත්, ලාභ අරමුණු කර නොගත්. ලාභ අරමුණු කරගත් කොටස් දෙකයි පෞද්ගලික රාජ්‍ය. ලාභ අරමුණු කර නොගත් කොටස් දෙකයි පෞද්ගලික රාජ්‍ය. ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ඉන්නවා තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. ලාභ අරමුණු කර නොගත් ගත්ත රාජ්‍ය අංශයේ ඉන්න එකම එක්කෙනයි ඒ රාජ්‍ය සමාගම හේතුව මුන් දෙන්න 100%ක් සමාන නිසා. ලාභ අරමුණු කර නොගත්ත පෞද්ගලික අංශයේ ඉතුරු වෙච්ච සමූපකාරයි සමිති සංවිධානයි. ලාභ අරමුණු කර නොගත්ත රාජ්‍ය අංශයේ ඉන්නේ ඉතුරු වෙච්ච සංස්ථා සහ දෙපාර්තමේන්තු. chart එක ඇඳලා ඉවර ජනතාව හැමෝම මට ඕකේ කියලා මෙසේජ් එකක් දෙන්න. හොඳයි ඉක්මන් කරමු. දැන් මේ ඉස්කෝලේෙන් පටන් ගන්න තියෙන්නේ නේද? ඔයාලා දන්නවද මේ මාසෙටම ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිය දවස් 5යි කියලා? මේ මාසයේ පුරාවටම ළමයි පාසල පැවැත්වුනේ මේ මුළු මේ මාසෙටම දින 5යි. ජනවාරි මේ මාසේ පළවෙනිදාට වැටුනේ ඉරිදා. මේ 2 සඳුදා. අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දාව 6 වෙනිදා වැටුනේ සිකුරාදා. හැබැයි සිකුරාදා හර්තාල් ව්‍යාපාරය කියලා රටම ව්‍යාපාර වහලා තිබ්බනේ. ඒක දවස් 4යි තිබ්බේ පළවෙනි සතියේට. ඊට පස්සේ ආපහු 7 වෙනිදා සෙනසුරාදා 8 වෙනිදා ඉරිදා.
ඊටසේ 9 වෙනිදා මතකයිනේ වෙච්ච සීන් එක. අර බේරිවේවේ සම්දර්ශනයේ තිබ්බේ. අන්න එදා. එදා ඉස්කෝලේ තිබ්බා. හැබැයි හවස ඇඳිරි දාලා ආපහු ඕලෙල් විභාගය කියන කම්ම ගෙරිමුනි බාර දුන්නා. ඊටසේ ආපහු ජුනි 6 වෙනිදා ඉස්කෝලේ පටන් ගත්තනේ. 6 වෙනිදා පටන් ගත්තේ තාම දවස් 3යි. මට ආරංචි විදියට ළමයි ආපහු ජූලි මාසේ තව නිවාඩුවක් වලට හම්බ වෙනවලු. ජූලි මේ මාසෙ නෙමෙයි ඊළඟ මාසෙ. ජූලි 8 වෙනිදා සිට 18 වෙනිදා දක්වා තවත් නිවාඩුවක් හම්බ වෙනවලු. හරි පළවෙනි අධ්‍යයන වාරයේ අවසන් ලු හරි 10 වල ඉවරයි. මේකට ස්ටාලින්ගේ සම්බන්ධයක් නැහැ වෙනුක. දිනාෂා ඉවරයි කියලා දාලා තියෙනවා. දිනාෂා මල්ෂානි තිසුම් ඉවරයි කියලා දාලා තියෙනවා. තිසුම් කොහොමද තිසුම්? ගම්පොළ පැත්තේ આવත් අනිවාර්යයෙන් බලය දෙනවා. කලින් chart එක දෙවුමි අන්තිමට දාන්නම් අප පෙන්නන්න. ආපහු නිවාඩුවක් හම්බ වෙනවා. ජූලි නිවාඩු. පළවෙනි අධ්‍යයන වාරයේ අවසන් ලු. අධ්‍යයන වාරයක් තිබුණේ නැහැ බ නිවාඩු විතරයි තිබුණේ. එහෙනම් සගිදරෙන් වෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. දේශාන් ඉවරයි. මිත මෙතුසාද දන්නේ. සෙනුග ඉවරයි. චනුත්මි මෙතුක උයනගේ අමන්දයා චනුත්මි සදෙව් මෙතුෂ ආශිර්වාද ආශිර්වාදාද දන්නේ. නිලාන් ඉවරයි. දේශාන් අපේ තාම පටන් ගත්තේවත් නැහැ සර් මොකක්ද කියලා දාලා තියෙනවා. සර් ඒක ටර්ම් ටෙස්ට් එකක් තියෙද කියලා දාලා තියෙනවා. අනේ මන්ද තාම දන්නේ නැහැ කියලා. එක්සෑම් කොහොමද කියලා දන්නේ නැහැ ළමයි තාම. එක්සෑම් එකක් තියෙන තාම උගන්වලත් නැහැ. ඔයාලා දන්නවද? ඔයාලා දන්නවද ළමයි සීන් එක? දැන් 11 වසරේ අයියලක් කරලා ඉන්නව නේද? අලුත් 11 වසරේ සෙට් එක. ඒගොල්ලන්ට ළමයි හුඟක් පාඩම් කරන්න නැතුවම කිරිම 11 වසර පටන් අරගෙන. දැන් මම යාළුවෝ ගණන් නිසා දන්නේ. හරි. ඇතිනේ ළමයි ටයිම් එක මේකට දුන්නා. දන්නවද මේ හුඟක් ඉස්කෝලවල 11 වසරේ දැන් ඔයාලගේ උඩ බැච් එකේ ඉන්නේ 11 වසරේ කට්ටිය. ඒගොල්ලන්ට ළමයි 10 සිලබස් එක ඉවර කරන්න නැතුව සමාන පාඩම් අතයන්න දාලා කෙලිම දැන් 11 වසරේ පටන් අරගෙන. හරිද? කෙලිම දැන් 11 වසර විතරයි උගන්වන්නේ. හරිද? ඒතර අර 10 වසරේ තියෙන හුඟක් දේවල් එයාලට මිස් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද? කොමර්ස් පේපරේ 60%ක් තියෙන 10 වසරේ ප්‍රශ්න. 10 සිලබස් එක තමයි 60%ක් තියෙන්නේ. 140යි 11 වසරෙන් තියෙන්නේ. එතකොට ඉස්කෝලේ සමහර ඉස්කෝල හුඟක් ඉස්කෝල වල ළමයි 10 වසරේ හුඟක් පාඩම් අතහැරලා ගිහිල්ලා. හරිද? ඒ නිසා මේ හුඟක් ඉස්කෝලෙන්ම මේ වැඩේ කරලා දෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න එපා.
කවුරු හරි වගේ යාළුවෙක් හරි එහෙම බලාපොරොත්තු තියන් ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන්න පොඩ්ඩක් ඉස්කෝලේ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා පන්තියට ඇවිල්ලා වැඩේ කරගන්න කියලා. නැත්තම් අමාරු වෙනවා. හරිද? අපි පිළිවෙලට තමයි අපි පන්ති කරන්නේ. හරිද? ඉස්කෝලේ ටීචර් ටිකක් වේගෙන් ගියද කමක් නැහැ. යා ගියද? හරිද? ටීචර් පාස් කරන්න බම් මම ටීචර් වඩා වේගෙන් උගන්වන්න එපා. හරි 24ට 24ක් තියෙනවලු විල්ලාල් තියෙනවා. හරි ඒ නිසා ළමයි ටිකක් පිළිවෙලට පන්තියෙන් වැඩේ කරන පන්ති මිස් කරගන්න එපා මතක ඇතුව. බැරි වෙලා හරි මිස් වුණත් ළමයි රෙකෝඩින් එක අනිවාර්යෙන් කවර් කරගන්න. හරි අපි බලමු හරි අවසාන කොටසෙන් පුතේ අද දවසේ ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර. හරි අපි ලියාගමු මේ විදිහට කියවන්න මාත් එක්ක කිසියම් ව්‍යාපාරයක් ලාභ උපරිම කිරීමේ අරමුණෙන් යුතුව සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි නම් එවැනි ව්‍යාපාර ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර සංවිධාන ලෙස හැදින්නේ. පුතේ ලාභ උපරිම කිරීමේ අරමුණෙන් කියන එක හයිලයිට් කරගන්න. ලාභ උපරිම කිරීමේ අරමුණෙන් කියන එක හයිලයිට් කරගන්න. ඒක වැදගත් වචන. ඒගොල්ලෝගේ අරමුණ ලාභ උපරිම කියන ලාභ ලබන එක. උපරිමයෙන් ලාභ ලබන එක. හරිද? ඊට පස්සේ ලාභ උපරිම කිරීමේ අරමුණෙන් කියන එක හයිලයිට් කරගන්න. ඒක ඉවර කට්ටිය අපේ ඊළඟ කොටස බලන්න ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරි. ළමයි ලබන සතිය ගොඩක් වෙලාට ඕගොල්ලන්ට බ්‍රහස්පතින්ද මොනවද පුතේ තියෙන පන්ති? බ්‍රහස්පතින්දට මොකද තියෙන පන්ති? අපේ ඩිජිටල් සරසවියේ සයන්ස් නේ. හරි. නෑ මට උමනාවක් තියෙනවා ඉරිදා උදේ මොනවද තියෙන්නේ? ඉරිදා උදේ ඩිජිටල් සරසවියේ දහක් පාසල්. හරි. හරි මට උමනාව තියෙනවා ළමයි මේ අපේ මම ඔයාලට බෙස්ට් ටෙස්ට් පේපර් එක කිව්වා නේද? බෙස්ට් ටෙස්ට් පේපර් එක කිව්වා නේද මම ඔයාලට මාර්තු මාසේ. ඒක ඩිස්කස් කරන්න උමනාව තියෙනවා පේපර් එක සාකච්ඡා කරන්න උමනාව තියෙනවා. එහෙම වුණොත් මම මෙහෙම කරන්නම්. ගෲප් එකට ලින්ක් එක දාන්න අපහසුයිනේ. හරිද? ගෲප් එකට ලින්ක් එක දාන්න අපහසුයි මොකද අපේ සයන්ස් පන්තිය තියෙන නිසා බ්‍රහස්පතින්දරයට. හරිද? ඒ නිසා සයන්ස් පන්තියට සහභාගී නොවන දරුවන්ට හරිද පුළුවන් බ්‍රහස්පතින්ද දවසක මම කියන ලබන සත් මේ හෙට බ්‍රහස්පතින්ද නෙමෙයි ලබන බ්‍රහස්පතින්ද මම ප්ලෑන් කරලා තියෙනවා රැයට ලබන සතියෝ මම දවස කියන්නම් බ්‍රහස්පතින්ද දවස තමයි වැටෙන්නේ ගොඩක් දුරට එදාට මේ පේපර් එක ඩිස්කස් කරන්න මාර්තු මාසේ බෙස්ට් ටෙස්ට් පේපර් එක ඒක ළඟ මම දෙන්නේ YouTube live එකක් විදිහට එතකොට සයන්ස් ක්ලාස් එකට ඉන්නේ නැති කට්ටියට එදාට YouTube එකට join වෙලා ඒක කවර් කරගන්න පුළුවන්. පැහැදිලිද? බැලලා හරි ඒක මිස් වුණොත් සයන්ස් ක්ලාස් එක නිසා ඒක මම සතියක් විතර තියන්නම් රෙකෝඩින් එක YouTube එකේම. පැහැදිලිද? බ්‍රහස්පතින්දරය 10න් පස්සේ කරමු කියලා දාලා තියෙනවා. ඇයි 10 වෙනකොට සයන්ස් ක්ලාස් එක ඉවරද? හරි. එහෙනම් ගැටලුවක් නෑ. මම කොහොමද 9 මාට විතර වගේ තමයි ප්ලෑන් එක තියෙන පටන් ගන්න. කොහොමද ළමයි ටික සෙට් වෙලා 9:45 විතර එන්නේ පටන් ගන්නකොට ගොඩක් වෙලා තියන්නේ පැය භාගයක් විතර පොඩි පේපර් එකක් තියෙන්නේ. පැය භාගයක් විනාඩි 45ක් කරනකොට පේපර් එක සම්පූර්ණ සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් උත්තරත් ලියලා. හරිද? හරි. අපි එහෙනම් ඒ වගේ වැඩක් කරමු. බ්‍රහස්පතින්දරයක ගෲප් එකට ලින්ක් එක දාන්නේ නෑ. ඔයගොල්ලෝ YouTube එකට join වෙලා වැඩේ කරන්න. මම ගෲප් එකට මේ මැසේජ් එක දාන්නම්. හරිද? සයන්ස් ක්ලාස් එකට බාධාවක් නොවන පරිදි සහභාගී වෙන්න කියලා මම දාන්නම්. එහෙම හොඳයිද? හරි. normal class එක තමයි පුතේ දැන් මේ දැන් තියෙන්නේ. බදාදා මේ ටයිම් එක. හරි. අර ළමයි හැමදාම නෑ පේපර් ක්ලාස් එකේ අර පේපරේ ආවහම දෙතරයි අපි සාකච්ඡා කරන්නේ. හරිද? මාසෙකට විතර සැරයකට මම පේපරේ දෙන්නේ. ඒතර මේ පේපරේ අපි යම් කිසි දවසක කතා කරමු. හරි වැඩේ පැහැදිලිද? හරි. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරි. අපි මොකක් කියවන නෝට් එක කිසියම් ව්‍යාපාරයක් සමාජ සුබ සාධනයේ අරමුණු කරගනිමින් සමාජ සුබ සාධනයේ සිය මූලික අරමුණ ලෙසගෙන
පවත්වාගෙන යනු ලබයි නම් එවැනි ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ලෙස හැඳින්වේ. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන ලෙස හැඳින්වේ. පැහැදිලි ජනතාව? හරි. හරි. මේකේ ලියන්න පුතේ සමාජ සුබ සාධනය කියන එක ළමයි highlight කරගන්න. සමාජ සුබ සාධනය කියන එක. හරි. අපේ ඩිජිටල් ස්තරසාවිය ඔන්ලයින් තියරි normal class එකේ තියෙන පුතේ බදාදා අද අලුතෙන් 7 එකට සම්බන්ධ වෙච්ච දරුවන්ට පණිවිඩය කිව්වේ. මේ ටයිම් එකේ තමයි තියෙන්නේ normal class එක online class එක. හරි. ළමයි අපි ඔතනින් අදට වැඩ කටයුතු අවසන් කරමු. තව එක වර්ගීකරණයක් තියෙනවා. මොකක්ද ඉතුරුලා තියෙන වර්ගීකරණය? අයිතියන් අපි සාකච්ඡා කරා. අරමුණු සාකච්ඡා කරා. අපිට ඉතුරු ලබන සතියේ මොකක්ද? පරිමාණයන්ව වර්ග කිරීම. අපිට ලබන සතියේ ඉතුරු පරිමාණයන්ව වර්ග කිරීම. අපි ලබන සතියේ ස්ටාර්ට් කරමු. එහෙනම් අපි අදට වැඩ කටයුතු අවසන් කරන්න යන්නේ. යන්න කලින් මට මෙසේජ් එකක් දාන්න. අද දවසේ ඉගෙන ගත්ත දේවල් ටික සුපිරියටම 100% තේරුණාද කියලා. අද ඉගෙන ගත්ත දේවල් සුපිරියටම 100% 100%ක් තේරුණාද? එහෙනම් වැඩි හරි. එහෙනම් අපි නැවත හම්බෙමු ලබන සතියේ සුපුරුදු වේලාවට බදාදා රාත්‍රී 9:15 විතර පටන් ගන්න හැමදාම. 9:15ට ගිල ගිමු. හරි. එහෙනම් ජනතාව ආයුබෝවන් හැමෝටම සුබ රාත්‍රියක් හැමෝටම. මිස් වෙච්ච කෙනෙක් ඉන්නවනම් මැද්දෙන් කරන්ට් එක ගිය කට්ටියම ඉන්නවනම් මම ගෲප් එකට දාන්න රෙකෝඩින් එක. හරි. ආයුබෝවන් ජනතාව.